තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වතුනි. රත්නපුර පැල්වාඩිය මිනිපුර මාසාන්ත තපෝවන ආරාණ සේනාසනයේ සිට සජීවීව ඔය සත්පුරුෂ වසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ධර්ම සාකච්ඡා වැඩසටහනේ 18 වන ධර්ම සාකච්ඡා වාරයයි මේ ආරම්භ කෙරෙන්නේ. අදත් රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්බර සාන්තිරන්තුංග මැතිනිය එම පින්බර දරුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපෝවනාරාම සේනාසනයේ සිටයි මේ වැඩසටහන් ආරම්භ කෙරෙන්නේ. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අද ධර්ම සාකච්ඡා වාරයේ පින්වන්ත යැත්වහන පළවෙනි ප්‍රශ්නේ තමයි අවසරයි අප පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ එදිනදා ජීවිතයේදී අප කරන වැඩ සමග විදර්ශනා භාවනාව විතක්ක ਵਿਚාරයක් වශයෙන් වඩන විට ඒ කරන වැඩවලට බාධාවක් වුවොත් ඒ අවම කරගන්නා ක්‍රමයක් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි කියලා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය පින්වතුන් එදිනදා ජීවිතයේ සිදු කරන අධ්‍යාපන, හැකී ආරක්ෂා, වෙළෙහෙළඳාම් කටයුතු, මව්පියන්ගේ දූ දරුවන්ගේ කටයුතු, ගෙදර දොරේ වැඩ කටයුතු, මේ හැම දෙයක් සමගම ඔබ සිටිය යුතු හොඳම ක්‍රමේ තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ඔය පින්වතුන්ගේ චිත්තසංතතිය තුළ කෙලෙස් ඇති වෙන්න ඉඩක් දෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත්. මෙතෙන්දී අපිට මේ ප්‍රශ්නේ අහපු පින්වතුන්ගෙන් ඒ විතක්ක ਵਿਚාරයන් ලෙස අදහස් කළේ කුමක්ද කියන කාරණාව දැනුවත් වෙන්න වෙනවා. මොකද එදිනදා ජීවිතයේදී අප කරන වැඩ සමග විදර්ශනා භාවනාව විතක්ක ਵਿਚාරයක් වශයෙන් වඩන විට කියනකොට එයින් අදහස් කරලා තියෙන කාරණා කුමක්ද කියලා දැනගන්න වෙනවා. සාමාන්‍යයෙන් විතක්කේ කියන්නේ අරමුණට සිත නැන්වීම, ਵਿਚාරය කියන්නේ ඒ නැන්නු අරමුණේ සිට හැසිරවීමට. එතකොට එදිනදා ජීවිතයේදී ඔය පින්වතුන් කළ යුතු වෙන්නේ පින්වත්නි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමයි. එතනදී ඒ කරන වැඩවලට බාධාවක් ඇති වුණොත් ඒ අවම කරගන්නා ක්‍රමේ පහදා දෙන සීක්වා කිව්වහම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරද්දී බාධාවක් නෙමෙයි ඇති වෙන්නේ මහා ප්‍රබල සහයෝගයක්. හේතුව චිත්තසංතතිය කිසිම විටක
කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසවයන්ගෙන් තෙත්වන්නට ඉඩ දෙන්නේ නෑ මේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය පවත්තන කෙනෙකුගේ චිත්ත සංතතිය තුළ වැඩෙන්නේ බෝධිපාශික ධර්ම. ඒ වගේ චිත්ත සංතතියක් තුළ වැඩෙන්නේ සත්පුරුෂ පින්වත්නි කුසල පාශික ධර්මතා. ඒ නිසා සතිය බොහොම වේගයෙන් වැඩෙනවා. සිහිනුවන බොහොම ප්‍රබල වෙනවා. සති සම්පජන්නව ඒ කියන්නේ සතිය කියන්නේ සිහිය, සම්පජන්න කියන්නේ නුවණ. සිහිනුවණින් යුක්තව කටයුතු කරන්න පුරුදු වෙන්නට ඕනේ. සිහිනුවණින් යුක්තව කටයුතු කරනකොට ඒ සිදු කරන වැඩ කටයුතු ඊටාම හොඳට සිද්ධ වේවි. රැකී ආරක්ෂා, ව්‍යාපාර, අධ්‍යාපන, ගෙදරදොරේ කටයුතු හැම වෙලාවකම සිහිනුවණින් කටයුතු කරන්න. කෙලෙසුන්ගෙන් චිත්ත සංතතිය දූෂිත වන්නේත් නැහැ. සති සම්පජාන්නව යෝනිසෝ මනසකාරයෙන් කටයුතු කරද්දී. ඒ නිසා එදිනදා ජීවිතයේදී ඔය සත්පුරුෂයෝ වැඩ කටයුතු කරන්නට පුරුදු වෙන්නට ඕනේ. යෝනිසෝ මනසකාරය සහ සති සම්පජාන්නව වැඩ කටයුතු පවත්වමින්. ඒ නිසා සත්පුරුෂ පින්වත්නි, ඔය සත්පුරුෂයෝ ධර්මයේ වඩා හැසිරෙන්නට උත්සාහවන්ත වන්නට ඕනේ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපහට දෙසා වදාළ ලෙස අප භාවනා කටයුතු කරන්නෙමු. අප කරගෙන යන ඒ භාවනාව හරිදේ දැන ගැනීමට අප ඒ භාවනා විදර්ශනා වඩන වේලාවට අපේ මනස හරියට තිබිය යුතු ආකාරයේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය ඇත්තන්ට අපි දේශනා කළ ආකාරයට ඔය සත්පුරුෂයෝ භාවනා කටයුතු කරගෙන යනකොට මුලින්ම අර කියලා දුන්න විදිහට සිල් සමාදන් වෙලා පූර්වක්‍ෘත්‍යයන් සම්පූර්ණ කර ගන්නට ඕනේ. බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ මරණ කියන භාවනා කෙටි වේලාවක් වඩලා තමයි පින්වත්නි විදර්ශනාවට යොමු වන්නට ඕනේ. මේ විදර්ශනා පූර්වංගම සමතකමය. ඒ කියන්නේ සමත පූර්වංගම විදර්ශනා ක්‍රමය නෙමෙයි, යුගනන්ද ක්‍රමයක් නෙමෙයි. මේ විදර්ශනා පූර්වංගම සමතකමය. අනික් ක්‍රම දෙකටත් කටයුතු කළ හැකි, කළ යුතු වෙනවා අවශ්‍ය චෛත්‍ය ස්වභාවයේ තියෙන අය. මෙතනදී පින්වන්ත ඔය සත්පුරුෂයෝ ඔබ කරගෙන යන ඒ භාවනාව හරිදේ දැන ගැනීමට ඔබ ඒ භාවනා විදර්ශනා වඩන වේලාවට ඔබේ මනස හරියට තිබිය යුතු ආකාරය පහදා දෙන්න කියලා ඉල්ලුවාම පින්වත්නි ඒ වෙලාවට ඔය සත්පුරුෂයින්ට ඇස් දෙකෙන් රූප බැලීමක්, කන් වලින් වෙනස් ශබ්ද ඇසීමක්, නාසයෙන් වෙනත් ගඳ සුවඳක් දැනීමක්, ශරීරයේ ස්පර්ශයක්, කායික වේදනාවක්, ශරීරයේ සමග පවතින චිත්ත ස්වභාවයක් එක්ක නැතිව චිත්ත සංතතිය ඔබට කියලා දුන්නු. මුලින්ම විදර්ශනාවට යොමු කරන්නේ අපි ත්‍රිලක්ෂණේ දැනගන්නට. ත්‍රිලක්ෂණේ දැනගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අදිෂ්ඨාන කරගන්නට. ඉන්පසුව සත්පුරුෂ පින්වත්නි, ත්‍රිලක්ෂණය දැනගන්නට අපි නාම රූප ධර්මයි සිතට ගත්තේ. නාම රූප වල ත්‍රිලක්ෂණය දැනගන්නට ඕනේ. ඒ නාම රූප ධර්මයෝ නැවත නැවතත් ඔය සත්පුරුෂ පින්වත්නි නුවණින් විමසා බලන්නට ඕනේ. නාම රූප ධර්ම හඳුනා ගන්නට ඕන. නාම රූප ධර්මයෝ නැවත නැවතත් ස්කන්ධ ධාතු ආයතන ආදී විදිහේ පරමාර්ථ ධර්මයන් නුවණට හසු කර ගන්නට ඕනේ. නුවණට හසු කරගෙන පින්වත්නි ඒවා නැත්තම් ඒ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී මේ නාම රූප ධර්මයන්ගේ
හටගැනීමට බලපාන සියලු හේතු කාරණා සහ අතීත වර්තමාන අනාගත ආකාරයට පින්වත්නිය ස්වභාවය අවබෝධ කරගන්නට ඕන කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට. ඒ විදිහට චිත්තසංතතිය ඒ කරන්නා වූ කාරණාවටම යොදවමින් ඒ කරුණුම අවබෝධ කරගනිමින් සත්පුරුෂ පින්වත්නි පවත්වා ගන්නට ඕන. චිත්තසංතතිය පින්වත්නි නුවණ හසුරුවමින් විදර්ශනා ඥානයන් දියුණු වන ආකාරයටම පවත්වාගෙන යන්නට වග බලා ගන්නට ඕනේ. එහෙම කටයුතු කරනකොට ඔබට දැනේවි ඔබේ දියුණුව මොහොතින් මොහොත සිදුවන ආකාරය. ඔබේ චිත්තසංතතිය සම්පූර්ණයෙන්ම පවතින්නේ විදර්ශනා කාරණා ඔස්සේමයි. ඒ විදර්ශනා කාරණා ඔස්සේම ඒවා අවබෝධ කරගන්න චිත්තසංතතියක වැඩෙන්නට ඕන බෝධිපාසික ධර්ම 37 ඒ වැඩෙන ආකාරයත් නුවණැත්තන්ට සිහිනුවණින් ඉති දැනෙනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ රූප පරම්පරාව වයසට යන විට නැවත උපදින රූප කලාපයන්ද දුර්වල රූප කලාපයන්ද කියලා පහදා දෙන සේක්වා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි රූප කලාප වයසට යද්දී නැවත උපදින රූප කලාපයනොත් දුර්වල රූප කලාපයන්ද කියලා පහදා දෙන්න කිව්වහම ඒක මෙහෙම තේරුම් ගන්න. පින්වත්නි සාමාන්‍යයෙන් රූප කලාපයක හට ගැනීමෙන් පස්සේ රූප කලාපයේ දි รา යෑමකටපත් වෙනවා. මේ වයසට යෑම කියන්නේ අපි ජරතා. එහෙම නැත්නම් දි รา යෑම ලෙස ධර්මානුකූලව හඳුන්වන වචනය. එතකොට මේ රූපයන්ගේ දිරීමට පින්වත්නි අපි පාවිච්චි කරන ජරතා කියන වචනය ධර්මානුකූලව මේ රූප දි รา අවසානයේදී රූප බිඳීමක් වෙනවා. ඒ බිඳින අවස්ථාවට අපි කියන අනිච්චතා රූපේ කියලා. එතකොට රූපයක උපාද අවස්ථාවක් තියෙනවා, තితి අවස්ථාවක් තියෙනවා, භංග අවස්ථාවක් තියෙනවා. රූපයක සාමාන්‍යයෙන් ආයු කාලය වෙන්නේ චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ සත්පුරුෂ පින්වත්නි කුඩා චිත්තක්ෂණ නම් 51ක් වෙනවා. එතකොට මේ කුඩා චිත්තක්ෂණ 51කින් පළවෙනි ශ්‍රණයේදී පින්වත්නි රූපය හට ගන්නවා. ඒ කියන්නේ උපාදිත භංගකෙන් සනත්තුනේ සනත්ත්‍රයෙන් පින්වත්නි උපාදාක්ෂණය තමයි මේ පළවෙනි ශ්‍රණය. එතකොට අන්තිම 51 වන ශ්‍රණය රූපේ විනාශ වන ශ්‍රණය ඒ කියන්නේ භංගක්ෂණය. එතකොට මේ උපාදාක්ෂණය පළවෙනි ශ්‍රණයයි. භංගක්ෂණය 51 වන ශ්‍රණයයි. අතරමැද සත්පුරුෂ පින්වත්නි සන 49ක් තියෙනවා. ඒ සන 49ට තමයි අපි තිතික්ෂණය කියලා කියන්නේ. එතකොට මේ තිතික්ෂණයේදී තමයි රූපේ දි รา යෑම වෙන්නේ. එතකොට ඒ දිරීම ඔය ඇත්තන්ගේ මේ පියවිය හැට පේන එකක් නන් නෙමෙයි. පින්වත්නි මුලින් තිබ්බ රූප දිර යන හින්දා ඒ රූප පරම්පරාවල පස්සේ කාලේ ඇතිවන රූප දුර්වලව වෙනවා. පින්වත්නි ඔබේ ශරීරයේ කෙස්ලොම් දස්සම මස්නහර ආදී මේ දේවල් පැස්සීලා දත් වැටිලා ඉන්ද්‍රියයන් දුර්වල වීම වගේ දේවල් මෙහෙම වෙන්නේ මුලින් ඇතිවෙච්ච රූපවල දි รา යෑමේ ප්‍රතිඵලයක් විදිහටයි. එතකොට මේ දි รา යෑම හැම වස්තුවකම තියෙන ධර්මයක්. ඒ උනාට සත්පුරුෂ පින්වත්නි රන්දිදී මුතුමැණික් වගේ මේ වස්තුවල දි รา යෑමේ ලකුණු දකින්නට පුළුවන් කමක් නැහැ. එතකොට රූප පරම්පරාව වයසට යන විට නැවත රූප කලාපයන්ද දුර්වල රූප කලාපයන්ද කියලා පහදා දෙන්න කිව්වහම රූප පරම්පරාව
උප්පාදිති භංග කියන සනාතේටපත් වෙමින් උප්පාදක්ෂණේ හටගෙන භංගක්ෂණේ නැති වෙනකොට තිතික්ෂණේ තමයි පින්වත්නි ජරාවට පත්වන කාලේ වෙන්නේ. එතකොට මේ විදිහට පින්වත්නි සනාතුණයකින් යුක්ත මේ රූප කලාපවල තිතික්ෂණය පින්වත්නි දිරායමට පත්වන අවස්ථාව සාමාන්‍යයෙන් පියවි හැට පේන්නේ නැහැ. හැබැයි මුලින් හටගත් රූප දිරදිරා යනකොට ඒ රූප පරම්පරාවල පස්සේ කාලේ ඇතිවන රූප බොහොම දුර්වල ඒවා වෙනවා. එතකොට ඒ දුර්වල ඒවා වෙනකොට තමයි ඔය ඇත්තන්ගේ කෙස්සිදීම්, දත් වැටීම් ආදී ඒ දුබලතාවයන් මතුවෙන්නට පටන් ගන්නෙ. මේ විදිහට ඒ කවුණ දැනගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට ඔය සදහැවතුන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙන මැනවි. බුදුදහමේ ඇතුළත් කරුණවල විශාල නාගයන් ගැන සඳහන් වෙනවා. මුචලින්ද නාගරාජයා අනුරාධපුර ලෝවා මහා පායට වඩා විශාල මැදුරක බුදුන් වහන්සේ වඩා හිඳුවා තම ශරීරයෙන් එම මැදුර වෙලා ගන්නවා. මුගලන් මහරහතන් වහන්සේ නන්දෝපනන්ද නාගරාජයාගේ මුඛය තුලින් කුසට ඇතුල් වෙනවා. මහණ වී සිටි නාගයෙකු නිදාගත් පසු විශාල ශරීරයකින් දිස් වෙනවා. අනුරාධපුර රුවන්මැලි මහා සෑය තුල නිදන් කළ සධාතුක කාඬුව රහතන් වහන්සේ නාගයාගේ කුස තුළට අත දමා පිටත ගන්නවා. කිසිදු බටහිර විද්‍යා ගවේෂණයක මෙවැනි විශාල නාගයන් ගැන සඳහන් නොවන නිසා මෙම කවුණු ත්‍රිපිටක පොත් වහන්සේ පරිවර්තන දෝෂයක් විය හැකි ඇතමුන් පවසනවා. මේ විස්තරේ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සත්පුරුෂ කරුණාවන්ත ගුණබර පින්වත්නි, බටහිර විද්‍යා ගවේෂණවල මෙවැනි කරුණු සඳහන් නොවීම පින්වත්නි ත්‍රිපිටක පොත් වහන්සේ පරිවර්තන දෝෂයක් යයි සැලකීම සම්පූර්ණයෙන්ම අභූතයක්, අභූත චෝදනාවක්. ඒකට හේතුව තමයි බටහිර චින්තකයෝ ඔවුන්ගේ මේ පේන ඇහි මස් ඇහි පෙනෙන සීමාව තුළ ඉඳලා මේ ඇහෙන මස් කනේ ඇහෙන සීමාව තුළ ඉඳලා දැනෙන ගන්ධයේ සීමාව තුළ ඉඳලා මේ ඉන්ද්‍රියයන්ගේ සීමාව තුළ ඉඳලා හදාගත්ත මේ දැනට තියෙන ওই භෞතික උපකරණ වලින් ඉන්ද්‍රියයන්ට ගොදුරු නොවන කාරණා කොහොමද කියන්නේ? කොහොමද මේ ඉන්ද්‍රියයන්ට ගොදුරු නොවන කාරණා පිළිබඳව ඒ ඉන්ද්‍රිය ගෝචර තත්ත්වයට පත්තන උපකරණ වලින් තීරණ වලට පැමිණෙන්නේ? පින්වත්නි, බුදුදහමේ ඇතුළත් වන කවුණු අතර නාගයන් ගැනත් බොහෝ විස්තර සඳහන් වෙනවා. ඔබ මේ සඳහන් කළ කවුණු වගේම තව සඳහන් නොකළ කවුණුත් බොහෝමයක් තියෙනවා. එතනදී මේ අහලා තියෙන කවුණුවලදී පින්වත්නි මුචලින්ද නාගරාජයා ඊට කලින් අහලා තියෙන බුදුදහමේ ඇතුළත් කවුණුවල මුචලින්ද නාගරාජයා අනුරාධපුර ලෝවා මහා පායට වඩා විශාල මැදුරක බුදුන් වහන්සේ වඩා හිඳුවා තම ශරීරයේ එම මැදුර වෙලා ගන්නවා කියලා. පින්වත්නි, මෙතනදී දැන් මෑත කාලේ චිත්‍රවල චිත්‍ර ශිල්පියෝක පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ වටේ නාගයේ ධර්ණයක් මත නාගයේගේ ධර්ණයක් මත බුදු පියාණන් වහන්සේ වැඩ ඉන ආකාරය. හැබැයි ඒක පින්වත්නි චිත්‍ර ශිල්පීන් මේ කවුණ හරියට තේරුම් ගන්නේ නැතුව චිත්‍රවල ඇඳලා තියෙන යම්කිසි චිත්‍ර ශිල්පීන් කරලා තියෙන වැරදි කාරණාවක්. නමුත් පින්වත්නි පාසරාස සූත්‍රය, ඒකන අපේ අරිය පරියේෂණ සූත්‍රය 6 වෙනි සතියේදී
බුදු පියාණන් වහන්සේ මුචලින්ද නාගරාජයාගේ ආරක්ෂාව රැකවරණයේ සත්කාරයේ ලැබමින් වැඩ සිටි ආකාරය විස්තර වෙනවා. අපේ අරිය පරියේෂණ සූත්‍ර අටුවාවේ මෙහෙම තියෙනවා. බුදු පියාණන් වහන්සේ අජපල් නුගරුකමුල වැඩ ඉන්නකොට 6 වෙනි සතියේදී මුචලින්ද විල්තේට වැඩම කරලා එතන තිබෙ මිදිල් ගහක් මුල වැඩ හිටියා. බුදු පියාණන් වහන්සේ එතන වැඩ සිටි වෙලාවේ මුළු සක්වලටම වහිනා වගේ මහා අකල් වැස්සක් ඇති වුණා. ඒ වැස්ස සතියක්ම තිබ්බා. සක්විති රජ කෙනෙක් පහළ වුණාමත් බුද්ධෝතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණාමත් ඒ වගේ අකල් වැසි ඇතිවන එක සාමාන්‍ය ධර්මතාවයක්. එතකොට ඒ වැස්ස පටන් ගත්තාම ඒ විල ළඟ හිටියා විල ඇසුරු කරගෙන මුචලින්ද කියලා නාගරාජයෙක්. මේ නාගරාජයා තමන්ගේ භවනට වැඩම කළ බුදු පියාණන් වහන්සේ වැස්සෙන් තෙමන විදිය දැකලා බුදු පියාණන් වහන්සේට වැඩ ඉන්නට ගෙයක් පිළියෙල කරන්න ඕන කියලා කල්පනා කරගෙන පින්වත්නි සත්‍රුවන් මහා ප්‍රාසාදයක් ඉරිදියෙන් කරන්න පුළුවන් හැකියාව ඔහුට තිබුණත් එහෙම කරන්නේ නැතුව ඔහු මහත්ඵල මහානිසංස ලැබෙන ආකාරය ගැන කල්පනා කරලා තමන්ගේ ශරීරයේම බුදු පියාණන් වහන්සේට සත්කාර කරන්න ඕන කියලා හිතාගෙන පින්වත්නි විශාල ශරීරයක් මවා ගන්නවා. බුදු පියාණන් වහන්සේට ඒ ශරීරයේ වලලු 7ක් විදිහට දාන ගහගෙන ඒ උඩින් පෙනගොබේ තබාගෙන වහ ගන්නවා. මේ නාගරාජයාගේ පින්වත්නි මේ දරණ ඇතුළත හරියට අනුරාධපුරයේ ලෝවා මහපායේ යටමාලයේ වගේ ඉඩ තිබුණා. බුදු පියාණන් වහන්සේට වැඩ ඉන්නට සත්‍රුවන් පළඟකුත් එහි මේ මුචලින්ද නාගරාජයා පනවනවා. බුදු පියාණන් වහන්සේ ඒ මත වැඩ ඉන්නකොට වියනක් ඒ වගේම සුවඳ තෙල් පහන් තල්වනවා. හතර දිසාවෙම හඳුන් කලක පුරවපු භාජනක් තියෙනවා. මේ විදිහට පින්වත්නි අපේ පාසරාසි සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ 3 වෙනි සූත්‍රය තමයි මේ අරිය පරියේෂණ සූත්‍රය. පාසරාස සූත්‍රය. පින්වත්නි එතන සඳහන් වෙන්නේ දිව්‍ය නාග පිරිසක් පිළිබඳව. එතන සඳහන් වෙන්නේ මේ බඩගාගෙන යන සාමාන්‍ය තිරිසන් අපායන නාගයෝ ගැන නෙමෙයි. නාගයෝ සම්බන්ධව කතා කරනකොට තිරිසන් අපාය නාගයන්ට ලොකු ගෞරවයක් දක්වන්නට බෞද්ධ පිරිස පෙළඹිලා තියෙනවා මේ කවුන හින්දා. මොකද මේ නාගයා කියන කාරණාව බුදුදහමට බොහෝම සම්බන්ධකම් ඇති කාරණාවක්. ඒ වගේම පින්වත්නි නන්දෝපනන්ද රාජයාත් මහමේරු පර්වතයේ වාසය කරපු බල සම්පන්න නාගරාජයෙක්. බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක දෙව්ලොවට වැඩම කරනකොට මේ පින්වතුන් වහන්සේලාගේ පාදවලින් වැටෙන දූවිලි වැටීම හින්දා මේ නන්දෝපනන්ද නාගරාජයාට කේන්ති යනවා. ඔහු පස්සේ කාලෙක පින්වත්නි ඔහු පස්සේ දවසේ බුදු පියාණන් වහන්සේ වැඩම කරනකොට මහා මේරුව නොපේන විදියට සලස්වනවා. මහා සංඝ රත්නයේට මහා මේරුව පෙනෙන්නේ නැතුව යනකොට බුදු පියාණන් වහන්සේගෙන් අහනවා කොයි ස්වාමීනි මහා මේරුව කියලා. බුදු පියාණන් වහන්සේ කේන්ති ගිය නන්දෝපනන්ද නාගරාජයා මහා මේරුව නොපෙනෙන සලස්සපු විදිය ගැන කිව්වහම දේශනා කළාම එතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ ඒ නාගරාජයාගේ බලපරාක්‍රමණය යටපත් කරමින් නාගරාජයේ වේශය අරගෙන ඒ නන්දෝපනන්ද නාගරාජයා দমনය කරපු ආකාරය අපේ බණ පොතේ සඳහන් වෙනවා.
ඒ වෙලාවේදී නාගවීසී මවාගෙන හිටිය මුගලන් මහරහතන් වහන්සේට වෙන්න පුළුවන් අනතුරක් දැකලා බුදු පියාණන් වහන්සේ ඒ පියවිසිහිය උපදවා ගන්නයි දේශනා කරපු ආකාරය සඳහන් වෙනවා. ඒ වගේම තමයි රුවන්මැලි චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු නිදන් කරන්නට අපේ සෝනුත්තර සාමණේරයන් වහන්සේ නාගලෝකයට වැඩම කරලා වාසුලදත්ත කියන නාගරාජයාගේ සදහතු කාණ්ඩුව ඔහු තමන්ගේ උදරයේ හංගගත්තාම සෝනුත්තර සාමණේරයන් වහන්සේ සියුම් අතක්මවලා ඒ දාකාණ්ඩුව රැගෙන ආපු ආකාරය අපේ තූපවංශයේ සඳහන් වෙනවා. පින්වත්නි, ඒ වගේම තමයි විශේෂයෙන්ම අර විනය සම්බන්ධව ඇහුවාමත් එක නාගරාජයෙක් පැවිදිව රහත් වෙන්න හිතාගෙන කටයුතු කරනකොට එක් රාත්‍රියක එකට තව ස්වාමීන් වහන්සේ නමක් එක්ක වැඩ ඉන්න මේ කුටියේ මේ පැවිදි වෙලා හිටිය මේ නාගරාජයාට නිින්ද යනවා. නාගයෝ සාමාන්‍ය නිදාගත්තාම පියවි ශරීරයයි මැවෙන්නේ. විශාල පියවි නාග රූපයක් මැවෙනකොට අනිත් ස්වාමීන් වහන්සේලා ඒ පිළිබඳ කලබල වෙලා විමසලා මේ නාගරාජයෙක් මේ විදිහට පැවිදි වුණේ කියලා දැනගෙන බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළාම ඒ වගේ දිව්‍ය නාග පිරිස පැවිදි කරන්න එපා කියලාත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සාමාන්‍යයෙන් නාගයන්ගේ ස්වභාවයේ පින්වත්නි සනිකව කේන්ති අනේක. දිව්‍ය නාගයන් තුලත් මේ සනිකව කේන්තියම පින්වත්නි නිරන්තරයෙන්ම තිබුණු බව නන්දෝපනන්ද නාගරාජයා ආදී පිරිසගේ කතාවලින් අපට පේනවා. මේ විදිහට ත්‍රිපිටකයේ පුරාම සත්පුරුෂ පින්වත්නි මේ නාගයෝ පිළිබඳව සඳහන් වෙනවා. මෙතෙන්දි මේ සඳහන් වන නාගයෝ සදහැවත පින්වත්නි ඔය සාමාන්‍ය තිරිසන් අපායේ කතා කරන නාග පිරිසක් නෙමේ. මේ කතා කරන නාගයෝ පින්වත්නි අපි දිව්‍ය නාග පිරිසකට අයිති වන පිරිසක්. ඔබ අහපු ප්‍රශ්නේ තියෙන පින්වත්නි බටහිර විද්‍යා ගවේෂකයෙකුට ගවේෂණයටවත් අහු නොවන මෙවැනි නාගයන් ගැන සඳහන් නොවන හින්දා මේක විශ්වාස කරන්න පුළුවන්. මේ ගැන විස්තරයක් සඳහන් කරන්න කිව්වහම බටහිර විද්‍යාව මතින් සියලු කරුණු ගැන තීරණයකට යන්න හදන්න එපා. ඔවුන්ගේ ඉන්ද්‍රිය ගෝචරත්වයේ ඉන්ද්‍රිය පරෝ පරියත ඥානෙ නොවන බව දැනගන්නට ඕනේ. ඉන්ද්‍රිය පරෝ පරියත ඥානයේ තියෙන බුදු පියාණන් වහන්සේට ඕපපාතික සත්වයින්ගේ උප්පත්ති සහ ඔවුන්ගේ පැවැත්මේ ස්වභාව ආදී කරුණු කාරණා බටහිර චින්තකයින්ට විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් මේ ජීවත් වෙන 60 70 අවුරුදු 80 90 කෙටි කාල සීමාවක් තුළ විවිධාකාර උපකරණ වලින් විවිධාකාර විදිහට පරිස්සන කළාට ඔවුන්ගේ කාලයේ යෑම එහෙම සිද්ධ වෙනවා. පින්වත්නි, සම්බුදු මෑණියන් වහන්සේ නමක් සම්බුදු නුවණින් දැකලා දේශනා කළ කරුණු ඔබ පිළිගන්නට වග බලා ගන්න. එතනදී නාග කියලා වෙනම දිව්‍ය නාග කොට්ටාසය සඳහන් වෙනවා. දිව්‍ය නාග කොට්ටාසයයි සතර අපායේ තිරිසන් නාග කොට්ටාසයයි දෙකක් බවත් දැනගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් මහා සංඝරත්නයෙන් සෝවාන් වූ පුද්ගලයා තුල අනිවාර්යයෙන්ම ධ්‍යාන මට්ටම් සකස් වී තිබේද? පහදා දෙන සේක්වා කොහෙත්ම නැහැ. පින්වත්නි, සෝවාන් මාර්ගයට පත්වන්නට පුළුවන් ක්‍රම අපි සමත විදර්ශන පූර්වාංගම සමත පූර්වාංගම විදර්ශනා පූර්වාංගම සමතය යුගනන්ද ක්‍රමයේ කියන තුන් ආකාරයෙන් විස්තර වශයෙන් දැනගන්නට ඕනේ. එතනදී ධානයක් උපදවාගෙන ධානලාභියෙක් විදිහට ඉඳලා ඒ ධානයෙන් අවදි වෙලා ප්‍රථම ධානය නම් ප්‍රථම ධානයෙන් අවදි වෙලා ဒုတိ ය ධානය තෘතීය ධානයෙන් ඒ ධාන වලින් අවදි වෙලා ඒ ධානයට පාදක වුණු
පින්වත්නි නාම ධර්මයෝ විමසා බලමි. ඒ නාම ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයන් දකිමින් ඒ විදිහට විදර්ශනා භාවනා වඩන ධානලාභීන්ට නම් ප්‍රථම ධාන ආදී ධාන තියෙනවා. නමුත් ධාන උපදවා ගන්නේ නැතිව සත්පුරුෂ පින්වත්නි කෙලින්ම සුස්ක විදාසකයෝ විදිහට භාවනා වඩන ඇත්තෝ. ඒ ඇත්ත ධාන උපදවා ගන්නේ නැතුව තමයි පින්වත්නි ditthi visuddhi කාංකා විතන විසුද්ධිය ආදී සම්පූර්ණ කරගෙන පියවරෙන් පියවර ඉදිරියට යමින් නාමහ විදර්ශනා ඥාන ආදී උපදවාගෙන මේ ලෞකික භූමියේ ලෝකෝත්තර භූමියට පළමු පිවිසීම වන සෝවාන් මාර්ග සිතින් කෙලෙසුන් අසන්නේ. පින්වත්නි සෝවාන් වුණාට පස්සේ සුස්ක විදර්ශනා යානිකයින්ගේ සිත දියුණු කරගෙන ධානය උපදවාගෙන නැති නිසා ඔවුන්ගේ ධාන ඇවිල්ලා පින්වත්නි ඔවුන්ට ධාන නැහැ. ඔවුන්ගේ මාර්ගඵලය ඇවිල්ලා සිත දියුණු කරගෙන ධාන උපදවා ගත නැති කෙනෙක්ගේ මාර්ගඵලය වෙනවා. ඒක සුස්ක විදර්ශක මාර්ගඵල වෙනවා. මේ ධාන උපදවා ගන්නේ නැතුව සුස්ක විදර්ශකයෝ විදිහට සත්පුරුෂ පින්වත්නි මාර්ගඵල උපදවා ගන්න පුළුවන් අය සෝවහන් වෙනවා, සක්‍රදාගාමීත් වෙනවා, අනාගාමීත් වෙනවා. රහතන් වහන්සේලාත් ඉන්නවා ධාන උපදවා ගත්තේ නැති රහතන් වහන්සේලා. මේ සමත පූර්වංග විදර්ශනා විදිහට සිත දියුණු කරගෙන දියුණු කරගත සිතක් ඇතිව විදර්ශනා භාවනා වඩා මාර්ගඵල ලබන ධානලාභීන්ගේ මාර්ගඵල ක්‍රමයක් ධාන උපදවා ගන්නේ නැතිව පින්වත්නි ඒ ධාන තත්ත්වයට සිත දියුණු කරගන්නේ නැතිව කෙලින්ම විදර්ශනා භාවනා වඩා සුස්ක විදර්ශනා යානිකයින්ගේ ඒ මාර්ගඵල ලබන ඒ උතුම් ක්‍රමයක් පින්වත්නි ඔය දෙකම ඔස්සේ කටයුතු කරමින් ඉදිරියට යන පින්වතුන්ගේ භාවනා ක්‍රමයක් විදිහට ඔය ඇත්ත දැනගන්න ඕන. ඒ අය මුලින් ධානය උපදවාගෙන විදර්ශනාට යොමු වුණොත් නැත්නම් මාර්ගඵල උපදවාගෙන ධාන භාවනාව වලට යොමු වුණොත් ඒ ආකාරයටත් ඒ කවුණු දැනගන්නට ඕනේ. පින්වත්නි ඔය සත්පුරුෂයෝ ඊතා නිර්වෘල් වැටහීමක් මේ පිළිබඳව ඇති කර ගන්නට වග බලා ගන්න. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් සීම ගිහි පිරිසගේ විනය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඇත්තේ කිනම් ආකාරයකටදයි පැහැදිලි කර දෙන්න. විනය කඩවීමකදී භික්ෂුන් වහන්සේ ඇවැද්දසීමෙන් කමා කරවා ගන්නාමෙන් ගිහි අය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙසේද පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් වගේම ගිහි පිරිසගේ විනය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අන්දන වදාරා ඇත්තේ කිනම් ආකාරයකටද කියලා ඇහුවාම මහා සංඝරත්නයේට බුදු පියාණන් වහන්සේ පාතිමෝක්ෂේ දේශනා කළා තියෙනවා. මහා සංඝරත්නයේ වශයෙන් අපිත් අනිවාර්යයෙන්ම මාසකට දෙවරක් ඒකෙන් චාතුර්දසී පන්නරසී දිනවල පොහොය කර්ම කරනවා. එතනදී චාතුර්දසී දින වෙන්නේ ඒ පොහොයක එක් පක්ෂයක 3 වෙනි 7 වෙනි දින. පින්වත්නි එතකොට අනිත් මේ පන්නරසී දින වෙනවා. මේ විදිහට සංඝරත්නය සීමා මාලකයට වැඩම කරන්න කලින් කළ යුතු කාරණා වගේක් තියෙනවා. සම්මච්චනී පදී පූචේ උදකං ආසනීනච උපෝසතස්ස ඒතානී පුබ්බකානන්ති උච්චති ආදී විදිහට සීමා මාලකයට වැඩම කළාට පස්සේ කරන්න ඕන ඒ වගේක් තියෙනවා. ඒ වගේම සීමා මාලකී තුල වැඩ හිඳිමින් පින්වත්නි පොහොය කර්මයේ කරන්න කලින් උපෝසතෝචේ ආවතිකාච බිකු කම්මප්පත්තා සබාගා පත්තියෝච ආදී විදිහට පින්වත්නි තවත් කළ යුතු කරුණු වගේක් තියෙනවා. සංඝරත්නයේ විනය සම්බන්ධව උන්වහන්සේලා ඇවැද්දෙසමින් පින්වත්නි පාරිශුද්ධිය ආරෝචනය කරන විදිහකුත් තියෙනවා.
ඕකාස දිවාසේ සහසේ චසිතක අචිත්තක සබ්බකරක ලහක දුක්ඛ දුබ්බායස්ත තුස් නිසක ප්‍රති සංඝාසේස විකාල බෝධන වේමතිකාදී වශයෙන් මහවන් සිරුවැවත් දේශනාවෙන් පාරිශුද්ධ වීම පිණිස තුම්හාකම් පාදමූලී ආලෝචනය කරමි ආදී විදිහට සත්පුරුෂ පින්වත්නි පිරිසුදු බව වෙනුවෙන් ආලෝචනය කරමින් සංඝ රත්නයේ කටයුතු කරන්න ඕන ආකාරයක් තියෙනවා. ගිහි පින්වතුන් වෙනුවෙන් ඒ වගේ සීමා මාලකයකට ගිහිලා උපෝසත කර්ම කිරීම ආදී කවුණු වගේක් කරන්නට නැහැ. නමුත් ඒ වෙනුවට ඔවුන් සංඝ රත්නයේ වැඩ ඉන විහාරස්ථාන වලට පැමිණෙනවා. පැමිණිලා සංඝ රත්නයේ තමන්ට වඩා වැඩි සීලයේ පිහිටලා තියෙන හින්දා සංඝ රත්නයේ වැඩි සීල් තියෙන උතුමන්ගෙන් තමන්ට සමාදන් වී හැකි සීල් සමාදන් වෙනවා. එතනදී සත්පුරුෂ පින්වත්නි පන්සිල් බිඳුනොත් නැවත පන්සිල් ගිහියටම ගන්න පුළුවන්. බොහෝ විට සංඝ රත්නයෙන්ම පන්සිල් සමාදන් වීම කර ගන්නවා. ආජීවට්ටමක සීලේ අටසිල් දසසිල් ආදී සංඝ රත්නය ලබා ගන්න මේ විදිහට සිල් සමාදන් වෙලා කටයුතු කර ගන්නවා. එතකොට විනය කඩවීමකදී භික්ෂුන් වහන්සේ ඇවැද්දසීමෙන් කමා කරවා ගන්නාමින් එතෙන්දී පාරිශුද්ධිය කියන වචනය යොදන්න විනය කඩවීමක් වෙනකොට යම්කිසි තියෙනවා. එතෙන්දී පරාජිකා බිඳුනොත් මොනවත් කරන්න බෑ. සංඝාසේස යකටපත් වුණොත් සත්පුරුෂ පින්වත්නි එතනදී සංඝාසේස වලදී ව්‍යබ්බාහන වගේ විනය කර්ම කරමින් මානත් පුරමින් කරන්න ඕන කවුණු විශේෂිත වූ කවුණු රාශියක් තියෙනවා. එතකොට අනිකුත් දේවල් වලදී අර කිව්වේ තුලසි නිසගේ පරිදි සංඝාසේස විකාල භෝජන වේමතිකාදී වශයෙන් මායවන් ආදී කාරණාවලදී අනිත් ඇවැත්වලදී පින්වත්නි ඒ විදිහට සංඝ රත්නයේ කටයුතු කරන ආකාරයක් තියෙනවා. ගිහි පින්වතුන් වන ඔය ඇත්තෝ කොහොමද කටයුතු කළ යුත්තේ කියලා අහනකොට ඔබ මංගල සූත්‍රය අනුව ජීවත් වෙන්න. ඒක ගිහි විනයක්. ඒ වගේම සිංහාලෝවාද සූත්‍රය අනුව ජීවත් වෙන්න. එයත් ගිහි විනයක්. ඒ වගේම වසල පරාභව ධම්මික දසධම්ම අනන වගේ සූත්‍ර දේශනානුව ජීවත් වෙන්න. පින්වත්නි ඒක ගිහි ජීවිතයේට ගිහි විනයක් වන උතුම් සූත්‍ර දේශනා. ඒ අනුව කටයුතු කරගන්න. ඒවා බිඳනකොට නැවතත් පින්වන්ත ඔය ඇත්වී කුසලයේ ඒ පුණ්‍යයන් තුල පිහිටමින් ඒ මංගල කවණු ඒ ධර්මතා තුල පිහිටමින් කටයුතු කරන්නට වග බලා ගන්න. ඔබ සමාදන් වන සිල්පද බිඳනකොට නැවතත් මහා සංඝ රත්නයේ සිල්පද සිල් සමාදන් වෙලා සිල් අලුත් කරගෙන පින්වත්නි කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ විමෝක්ෂ මුඛ තුන පිළිබඳව පැහැදිලි කර දෙනමින් කාරුණිකව ඉල්ලමි තිරුවන් සරණයි කියලා. පින්වත්නි කෙලෙස් ධර්ම වලින් ඒ වගේම මුළු ලෝකෙම මිදෙන හින්දා මුළු ලෝකෙම නික්මෙන හින්දා පින්වත්නි ලෝකෝත්තර මාර්ගයට අපි විමුක්තිය කියලා කියනවා. එතකොට මේ විමුක්ති මුඛ තුනක් තියෙනවා. අනිමිත්ත විමුක්තිය නැත්නම් අනිමිත්ත විමෝක්ෂය, ඒ වගේම අප්‍රනිහත විමෝක්ෂය, ශුන්්‍යත විමෝක්ෂය කියලා. එතකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා කියලා කියන මෙන්න මේ විදර්ශනා තුන තමයි පින්වත්නි විමෝක්ෂය කියලා කියන්නේ. එතකොට මේ විමෝක්ෂයයි කියන ලෝකෝත්තර මාර්ගයට පමුණුවන හින්දා මේ විදර්ශනා තුන විමුක්ඛ මුඛ විදියට හඳුන්වනවා. භාවනා වර්ණ යෝගාවචරයේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ කියන මේ ලක්ෂණ තුනම එකපාර එක හිතකින් බලන්නේ නැහැ. එහෙම බලන්න පුළුවන් කමක් නැහැ. මොකද එක සිතකට ගන්න පුළුවන් එක අරමුණක් විතරක් වන හින්දා. එක සිතකට අරමුණු කීපයක් එක්ක පින්වත්නි හට ගන්න බෑ. එක සිතක් හට ගන්න එක අරමුණක් එක්ක. භාවනා වර්ණ යෝගාවචරය අනිත්‍ය ලක්ෂණය. එකින් එක සංකාරපේක්ඛා ඥානයෙන් බලනකොට එයින් කෙලෙස් පහාන වෙන්නට සමත් මට්ටමට පින්වත්නි බලවත් වුණු එක
අනුපස්සනාවකට අනුව ලෝකෝත්තර මාර්ගසිත පහළ වෙනවා. මාර්ගසිතෙන් නිවන් දැකලා කෙලෙසුන් නසනවා කියලා කිව්වට එයින් කෙරෙන්නේ පින්වත්නි කෙලෙස් පහාණය කරන්නට පූර්ව භාග විදර්ශනා බලයෙන් වන කෙලෙස් පහාණය ස්ථිර කරන එක. එතකොට මුලින්ම කෙලෙසුන් දුරු කරන්නේ පූර්ව භාග විදර්ශනා ඥානෙ. පින්වත්නි ඒ අනිත්‍ය ලක්ෂණ දර්ශන ඥානෙන් කරපු කෙලෙස් පහාණය හින්දා ඒකට අනුව නිවන් දැකලා නැවතත් ඒ කෙලෙස් ඇති නොවන ආකාරයට දුරු කරලා දාන ලෝකෝත්තර මාර්ගහිත පහළ වෙනවා. ඒ අනිත්‍ය දර්ශන ඥානයෙන් පින්වත්නි කෙලෙසුන්ගේ උප්පත්තියට හේතු වන සම්පූර්ණයෙන්ම සංස්කාර නිමිත්ත නැත්තටම නැති කරලා දැමීමක් විදිහට ලෝකෝත්තර මාර්ගසිත හට ගැනීමෙන් පින්වත්නි අනිමිත්තානුපස්සනා කියන විමුක්ඛ මුඛයටපත් වෙනවා. එතකොට අනිමිත්තානුපස්සනාව කියලා කියන්නේ මෙන්න මේ කවුනට පින්වත්නි ඒකට අපි ඒ අනුව මාර්ගයට පත්තන අයට අනිමිත්ත විමුක්ඛ මුඛ කියලා මේ අවස්ථාව විස්තර කරනවා. ඒ වගේම සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය මනවින් දැනගෙන සංස්කාරයන්ගෙහි පින්වත්නි බිය යුත්තක් විදිහට පිළිකුල් කළ යුත්තක් විදිහට ඒකට ඇලුම් කරන්නේ නැතුව සංස්කාරයන් පිළිබඳව තියෙන ඇල්ම දුර වෙලා යනවා. සමහර යෝගාවචරයින්ට සංස්කාරයන් ගැන පින්වත්නි ඒ ඇල්ම දුර වී යන්නට කලින් බලවත් වූ දුක්ඛානුපස්සනා ඥානය ඇති වෙනවා. ඒ අනුව ලෝකෝත්තර මාර්ග චිත්තයේ පහළ වෙනකොට ඒකට කියන්නේ පින්වත්නි අප්‍රනිහත විමුක්ඛ මුඛය කියලා. ඒ වගේම තමයි සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය මනවින් දන්නා යෝගාවචරයින් පින්වත්නි කිසිවක්ම නැති බව තීරුම් අරගෙන සත්කාය දිට්ඨිය වගේ කෙලෙසුන් නැති කරලා දානවා. මේ විදිහට පින්වත්නි අනාත්ම ලක්ෂණයේ ඔස්සේ විදිහට පින්වත්නි මාර්ගඵලයට පත්වන උතුමාන්ගේ ඒ අවස්ථාව අපි කියන්නේ ශුන්‍යතානුපස්සනා විමුක්ඛ මුඛය කියලා. මේ විදිහට පින්වත්නි කවුණ කාරණා දැනගන්නට ඕනේ. ඔය සත්පුරුෂයෝ අහපු ප්‍රශ්නයේදී පින්වත්නි අනිමිත්ත විමුක්ඛය අපනිහිත විමුක්ඛය ශුන්‍යතා විමුක්ඛය කියන එක අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියන ඒ අරමුණු සමග ඒ සෝවාන් ආදී මාර්ගඵල ලබන අවස්ථාවට පත්වන කාරණාව අනුවයි ඒ විමුක්ඛ මුඛ තුන ඒ විදිහට විස්තර කරනු ලබන්නේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අපගේ මියගිය නෑදෑයින්ට පින් දෙන විට නම කියාද නම නොකියාද පින් දෙනවා වැඩි හොඳ මොන විදිහද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි ඔය පුණ්‍යවන්තයෝ ඔබේ නෑදෑයෝ මේ ගියාට පස්සේ නම කියලා නම් නොකියත් පින් අනුමෝදන් කරනකොට වඩා හොඳ කොයි විදිහද කියලා ඇහුවාම පින්වත්නි නම කියලා පින් අනුමෝදන් කරන එක වඩා හොඳයි. ඒ වගේම ඔය ඇත්තන්ගේ අරමුණ ප්‍රබලව තබා ගැනීම තවත් වඩා හොඳයි. ඒකට හේතුව ජානුස්සෝනිය සූත්‍රය අරගෙන බලන්න. ජානුස්සෝනිය සූත්‍රයේ අනුව කවුණු බැලුවාම ඔබට පෙනේවි. මේ ඔබ මතක් කරන නෑදෑයෝ සමහරලාවට පාදත්තූප ජීවී කියන පින් බලාපොරොත්තු වන පින් අනුමෝදන් වෙලා ඒ පිනෙන් ආහාර පාන ආදිය ලබා ගන්න ස්ථානේ. එතන තියෙන ආහාර පානත් ලැබෙනවා. අපි පින් අනුමෝදන් කළාමත් ආහාර පාන දුක් හිටුන් ආදිය ලබා ගන්නවා.
පින්වත්නි ඒ විදිහට උප්පත්තිය ලබන ස්ථානයකට අපි මතක් කරන අය ගිහිල්ලා ඉන්නත් පුළුවන්. නොයා ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තැන ඉපදීලා නැති වෙන්නත් පුළුවන්. නමුත් ඉපදලා නම් ඉන්නේ අපි නම කියලා මතක් කරනකොට ඒ ඇත්තන්ට ඒක විශේෂයෙන් දැනෙනවා. ඒ ඇත්තෝ විශේෂයෙන්ම ඒ පිළිබඳ සතුටු වෙමින් පින් අනුමෝදන් වෙනවා බොහෝම සන්තෝෂයෙන්. ඒ ජීවත් ඉන්නගේ කෙලෙහි ගුණ ගැනත් කල්පනා කරනවා. හැබැයි පින්වත්නි ඔය ඇත්තන්ට නම් මතක් කරන අයට වඩා ඉන්නේ පාදත්ූප ජීවීව උප්පත්තිය ලැබලා නම් මතක් කරන්න බැරි නේද අයෝ. මේ ජීවිතයට සම්බන්ධව නම් ටික දෙනෙක් වීවි කලින් භවයේ ඊටත් කලින් භවයේ ඊටත් එපිට භවවල දීර්ඝ සසරේ මව්පිය අඹසැමි දූදරු නැහිත මිතුරන් විදිහට ඉඳලා ශරීර වලින් වෙන්ව ගියත් බැඳීම් වලින් වෙන්න ඕනු සාංශාරික භව ගමනට සම්බන්ධ බොහෝ නෑදෑයෝ ඔබ වටා ගැවසෙනා වෙන්න පුළුවන්. හරියට පුස්ස බුදුහාමුදුරන්ගේ කාලෙට සම්බන්ධ වුණු අපේ බිම්බිසාර මහරහතුමාගේ නෑදෑ පිරිස වගේ. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේගේ ආත්ම භාව 5කට කලින් හිටිය අම්මා කෙනෙක් වගේ. මේ විදිහට සත්පුරුෂ පින්වත්නි කවුරු හරි නෑදෑයෝ පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ අයටත් අපි පින් අනුමෝදන් කරන්නට ඕනේ. පින් අනුමෝදන් කළ යුත්තේ නම් කියලාද නම් නොකියාද කියලා ඇහුවොත් වඩා යෝග්‍යයි ඔබ දන්නා නම් සියල්ලම කියන එක ඔබට මේ මොහොතේ හැටියට කිව හැකි නම් සිහිපත් කළ හැකි නම් කියලා පින් අනුමෝදන් කරන එක වඩා යෝග්‍යයි. එතනදී ඔබට නම් කියන්නට බෑ දීර්ඝ සසරට සම්බන්ධ පාදත් උපජීවී ඥාතීනට ඒ සියලුම සාංශාරික නෑදෑයින් අරමුණු කරලා දන්නා හෝ නොදන්නා හෝ සියලුම නෑදෑයිනට පින් අනුමෝදන් කිරීම වඩා යෝග්‍ය වෙනවා සත්පුරුෂ පින්වත්නි. එතනදී ඔය සත්පුරුෂයෝ මේ නම කිව්වත් නම නොකිව්වත් එතනදී සියලු නෑදෑයෝ අරමුණු කළාට පස්සේ එතනදී ඔබේ නෑදෑයෝ අනිවාර්යයෙන්ම පින් අනුමෝදන් වෙනවා. නමුත් වඩාත් යෝග්‍යයි නම් පවසාම නම් කිව්ව නොකිව්ව සසර සම්බන්ධ නෑදෑයිනට පින් අනුමෝදන් කරන එක. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. ඇසේ විඥානේ හට ගන්නට නම් එතනට අවිද්‍යාව සහ සංස්කාර පත්‍ය වෙනවාද? ඒ වගේම එතනදී විඥානයේ පත්‍ය වී හටගන්නා නාම රූපහ එය පත්‍ය වී හටගන්නා සලආයතන ගැනත් පැහැදිලි කර දෙන සීක්වා. ඒ වගේම ප්‍රසාද රූප සහ ජීවිත රූප අයත් වන්නේ සතර මහා භූත රූපයන්ටද නැත්නම් උපාදාය රූපයන්ටද? ඒ වගේම රූප කලාප යනු මොනවාද යන්න පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඒ වගේම මානාසන්න චිත්ත වීතියේ පහළවන ජවන් සිත් වලට පසුව තදාරම්මන සිත් පහළ වෙනවාද? සත්පුරුෂ පින්වත්නි ප්‍රශ්න කීපයක් එකට අහලා තියෙන්නේ. ඇසේ විඥානේ හට ගන්නට නම් එතනට අවිද්‍යාව සහ සංස්කාර පත්‍ය වෙනවාද කියලා ඇහුවාම ඇසේ විඥානේ හට ගන්නට නම් සත්පුරුෂ පින්වත්නි ඇසේ හටගන්න විඥානයක් තියෙන්නට ඕනේ. ඒ විඥානයේ කෙලින්මම අතීත කුසල අකුසල කර්ම වලින් ලැබුණු විපාක විඥානයක් වෙනවා. ඒ විපාක විඥානේ ලැබෙන්නට අතීතයේ කරගත්ත අවිද්‍යාව නිසා සංස්කාරයෝ පත්‍ය ධර්මයන් වෙනවා. වර්තමානයේදී නම් සත්පුරුෂ පින්වත්නි මේ හටගන්න විඥාණයට කෙලින්මම නාම රූප ධර්මයන්ගේ රූපේ පත්‍ය ධර්මයක් වෙනවා. ඒ වාගේම පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දිය මනසකාර කියන මේ සබ්බචිත්ත සාධාන චෛතසික ධර්මයෝ ඒ තුල පිහිටනවා. මේ විදිහට පින්වත්නි කවුණු රාශියක් ඒ ගැන දැනගන්නට ඕනේ. එතනදී ඒ වගේම එතනදී විඥානයේ පත්‍ය වී හටගන්නා නාම රූපහ ඒ පත්‍ය වී හටගන්නා සලආයතන ගැනත් පැහැදිලි කර දෙන සේක්වා. මෙතෙන්දි වඩාම යෝග්‍යයි මේ කවුණ ඉදපච්චේතා පටිච්ච සමුප්පාද නායකමේට පින්වත්නි මහා නිදාන සූත්‍රය ඔස්සේ බැලුවාම
එතනදී පින්වන්ත ඔය ඇත්තන්ට බොහෝ කවුණු වැටෙහි මහා නිදාන සූත්‍රය ගැන කියවන්න විඥානයේ පත්‍ය වී හටගන්නා නාම රූපහ ඒ පත්‍ය වී හටගන්නා සලආයතනය ගැනත් පැහැදිලි කරලා දෙන්න. පින්වත්නි ප්‍රතිසන්දි විඥානය පහළ වීම සමගම ඒ ප්‍රතිසන්දි විඥානය පහළ වෙද්දී ඒ ප්‍රතිසන්දි විඥානයේ තියෙනවා නාම ධර්ම. වේදනා සංඥා සංකාරයෝ. එතකොට වේදනා සංඥා සංකාරයෝ තියෙනා වගේම ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්න නම් නාම රූප වලින් තොරව, ඒ කියන්නේ පංචස්කන්ධයෙන් තොරව සත්‍යයේ පුද්ගලයෙක් නොපනවමි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අනිවාර්යයෙන්ම එතනදී රූපයක් ලැබෙන්න ඕන. අසඤ්ඤ සත් අරූපී තලවලදී වෙන විස්තර කරගන්නට ඕන. එතකොට විඥානයේ නිසා විඥානයේ පත්‍ය වී පින්වත්නි හට ගන්නවා නාම රූප ධර්මයෝ. එතකොට ඒ නාම රූප ධර්මයෝ පත්‍ය වෙලා නාම රූප ධර්ම නිසා හට ගන්නවා සලආයතනයෝ. එතකොට මේ නාම රූප ධර්මයෝ හටගෙන වැඩෙන්නට ඕන. වැඩුණාට පස්සේ බිහි වුණාම තමයි සලආයතනවල පින්වත්නි විඥානයෝ පහළ වෙන්නේ. එතන සලආයතනවල චක්කු ආදී තැන්වල වස්තු රූපේ නම් නැත්නම් මනෝ විඥානේ නම් අවකුස තුලත් හැදෙනවා ලැබෙනවා. මේ විදිහට කාය විඥානයත් එහෙමයි. පින්වත්නි මේ ආකාරයට මෞකුසයෙන් පිළිසිඳ ගත්තාට පස්සේ ඇතිවන ඒ ප්‍රසාද රූපයන්ගේ පින්වත්නි ඇතිවන චක්කු විඥාන ආදියට බාහිර රූප ඡායා ආදිය අවශ්‍ය වෙනවා. එයත් වෙන විස්තර කරගන්නට ඕන කාරණාවක්. නාම රූප ධර්මයේ වැඩුණාට පස්සේ තමයි සලආයතනය පහළ වෙන්නේ. ඒ සලආයතනයන්ගේ පස්සේ සිදුවෙන්න නම් බාහිර අරමුණ හමුවන්නටම ඕනේ. එතකොට ඒ වගේම ප්‍රසාද රූපහ ජීවිත රූප අයත්වන්නේ සතර මහා භූත රූපයන්ටද නැත්නම් උපාදාය රූපයන්ටද කියලා ඇහුවාම ප්‍රසාද රූපවලත් පින්වත්නි අනිවාර්යයෙන්ම අයිති වෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා සත්පුරුෂ පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයෝ. එතකොට ජීවිත රූපය කියන්නේ මොකක්ද කියලා අහුවාම ජීවිතින්ද්‍රිය රූපය තමන් සමග උපන් රූප ධර්ම ජීවත් කරවන රූපයට නමක්. එතකොට ජීවිතින්ද්‍රිය රූපය කියන්නේ තමන් සමග උපන් රූපේ ජීවත් කරවන රූපයට නමක්. එතකොට පින්වත්නි අයත්වන්නේ සතර මහා භූත රූපයන්ටද නැත්නම් උපාදාය රූපයන්ටද කියලා අහුවාම මෙතනදී ඔබ මේ निराවුලම තේරුම් ගන්න සියලුම රූපයෝ උපදවන රූප වෙන්නේ සතර මහා භූත රූපයෝ. ඒ සතර මහා භූත රූපයන් නිසා හටගන්න රූප වෙන්නේ උපාදාය රූපයෝ. ඒ වගේම රූප කලාපය යන මොනවාද යන්න පැහැදිලි කරලා දෙන්න කියලා ඇහුවට පස්සේ පින්වත්නි රූප කලාප කියන්නේ පින්වත්නි එකටම හටගන්න රූප සම්තතියක්. එතනදී රූප පිළිබඳව ඔබ මෙහෙම තේරුම් ගන්න. රූපයක් කොයි වෙලාවකවත් තනියම හටගන්නේ නැහැ. එහෙම තනියම හටගන්න රූප වලට හයියක් නැහැ, ශක්තියක් නැහැ. මේ රූප හටගන්නේ අනිවාර්යයෙන්ම කලාප විදිහට. මේ රූප කලාපවල අනිවාර්යයෙන්ම පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක තියෙනවා. පින්වත්නි මේ රූප කලාප අනිවාර්යයෙන්ම තවත් මේ රූපයක් එකට එකතු වුණොත් තමයි රූප නවකයක් වෙන්නේ. එකතු විය යුතු රූපයට කියන අපි ජීවිත රූපේ කියලා. එතකොට ජීවිතින්ද්‍රිය රූපේ වෙන්නේ තමන් සමග එකට ඉපදුණු රූප ධර්ම ජීවත් කරන රූපයට නම. එතකොට පින්වත්නි මේකටම ප්‍රසාද රූපයක් හරි භාව රූපයක් හරි එකතු වුණාම ඒවා දස කලාප වෙනවා. අපිට හම්බ වෙන්නේ රූප දස කලාප විදිහට, 11 කලාප විදිහට, 12 කලාප විදිහට සහ 13 වන කලාප විදිහටයි. පින්වත්නි මේ රූප කලාප අතර කලාප 13කට එහා ගිය රූප කලාප ලැබෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි ඇහුවොත් ලෝකේ තියෙන පුංචිම දේ මොකද්ද කියලා ඔය සත්පුරුෂයෝ දී යුතු පිළිතුර වෙන්නේ මේ රූප කලාප කියන එක. එතකොට රූප ඉබේම හටගන්නේ නැහැ. පින්වත්නි රූප හටගන්න අනිවාර්යයෙන්ම කර්මයේ සිත
උණුසුම ආහාර කියන හේතු 4 ඕන වෙනවා. ඊළඟට මේ ප්‍රශ්නේ මහලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ වගේම මානාසන චිත්ත වීතියේ පහළ වන ජවන් සිත් වලට පසුව තදාරම්මන සිත පහළ වෙනවාද? පින්වත්නි, මානාසන චිත්ත වීතියෙන් පස්සේ නැත්නම් මානාසන චිත්ත වීතියෙන් පස්සේ චුතියත් එක්ක ප්‍රතිසන්දිය ලැබීමේදී චුතියේදී චුතියට කලින් ජවනයයි චුතියයි අතර 4 ආකාරයක් වෙනවා. ඒ තමයි මානාසන චිත්ත වීතියේ දුර්වල ජවන් පහෙන් පස්වැනි ජවනයේට පස්සේ චුතිය ඇතිවන එක ක්‍රමයකුත් තියෙනවා. පස්වැනි ජවනයේට පස්සේ භවාංගය ඇති වෙලා භවාංගයෙන් පස්සේ චුතිය ඇතිවන විදිහකුත් තියෙනවා. පස්වැනි ජවනයෙන් පස්සේ තදාරම්මනේ ඇති වෙලා තදාරම්මණයෙන් පස්සේ චුතිය ඇතිවන විදිහකුත් තියෙනවා. පස්වැනි ජවනයෙන් පස්සේ භවංගය ඇති වේ තදාරම්මණය ඇති වෙලා තදාරම්මණයට පස්සේ භවංගයත් ඇති වෙලා චුතිය සිද්ධ වෙන විදිහකුත් තියෙනවා. මේ විදිහට ඒ කවුණු තේරුම් ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවනේ පිහිට ලැබේවා. කලණමිතුරු පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරන සීක්වා. මහා කම්ම විභංග සූත්‍රයේ තුල දී සිට මානින් මතු දස අකුසල් කරන අය සුගතියටද දස කුසල් කරන අය දුගතියටද උපත සකස් වීම විස්තර කරන සදහම් කොටස කෙටියෙන් පහදා දෙන්න පුළුවන්ද? එසේම පුළුවන් වේලාවක මහා කාම විභංග සූත්‍රයේ සවිස්තරාත්මකව ඇසිය හැකි වේද? ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි, අපි මහා කාම විභංග සූත්‍රයනොත් ඔබට ධර්ම දේශනා පවත්වන්න. මේ වෙනකොට බොහෝ සූත්‍ර වලින් අපිට ධර්ම දේශනා පවත්වන්න කියලා ආරාධනා කරලා තියෙනවා. පින්වත්නි, වස්සාන කාලේ නිමා වුණාට පස්සේ කටයුත්ත අපි ඔය සත්පුරුෂයන්ට කරලා දෙන්න. මහා කාම විභංග සූත්‍රයනොත් ඒ ධර්ම දේශනාවන් පවත්වන්න. සත්පුරුෂ පින්වත්නි, මහා කාම විභංග සූත්‍රයේ තුල දේශනා කළ තියෙන මානින් මතු දස අකුසල් කරන අය සුගතියටද දස කුසල් කරන අය දුගතියටද උපත සකස් වීම විස්තර කරන සදහම් කොටස කෙටියෙන් කියලා දෙන්න කිව්වහම ඒක මෙහෙම තීරුම් ගන්නට ඕන. ආනන්ද තෙරුන් වහන්සේට බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා. ආනන්දේ, මේ ලෝකේ සමහරු සතුන් මැරීමෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, කාමයේ වර්තවා හැසිරීමෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, කේලාම් කීමෙන් වළකිනවා, සැරපහසු වචන කතා කිරීමෙන් වළකිනවා, හිස් වචන කතා කිරීමෙන් වළකිනවා, දැඩි ලෝභයෙන් වළකිනවා, කේන්තියෙන් වළකිනවා, මිත්‍යා දෘෂ්ටියෙන් වළකිනවා. ඔහු ශරීරයේ බිඳිලා මානින් මත්තේ අනාගතයේ සැපේ නැති බොහොම දුක්ඛිත වුණු පින්වත්නි අකමැත්තෙන් වැටෙන නරකයේ උපදිනවා. පින්වත්නි, ඒ වගේම බුදු පියාණන් වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. පින්වත, ලාමකෝ කර්ම නැති දුෂ්චරිත විපාකයක් නැහැ. මේ විදිහට සමහර අන්‍ය බ්‍රහ්මණයෝ, අන්‍ය ආගමික අය, වෙනත් ආගමික ලබ්ධීන් තියෙන කට්ටිය අතරේ සත්පුරුෂ පින්වත්නි ධානාදී උපදවාගෙන ඉන්න අය, මේ කට්ටිය මේ දුගතිය ඉපදුනහම මේ දුගතිය උපන් අය දැකලා ඒ අය වැරදි දෘෂ්ටියක් ඇති කර ගන්නවා. ධාන උපදවා ගත්ත අය මේ දුගතිය බලන්න පුළුවන් විදිහට දියුණු වුණු කට්ටිය වැරදි දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මෙච්චර පින්කම් කරලත් මෙච්චර අපාගාමී උණයි කියලා. මේ විදිහට පින්වත්නි ඒ කට්ටිය ඉන්පස්සේ ඒක මනුස්ස ලෝක කියලා කවුණු විකෘති කරනවා. ඒකම අනිත් පැත්ත දස මේ කුසල කර්මපති අනිත් පැත්ත තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සරපස වචන කතා කිරීම, දැඩි ලෝභය, ව්‍යාපාදී, මිච්ඡා දිට්ඨිය කියන මේවා කරමින් ඉන්න කෙනෙක් උනත් මානින් මත සුගතිය උප්පත්තිය ලැබනවා. ඒක දකින්න අර සිත දියුණු කරගෙන ඉන්න, එය දකින්න පුළුවන් තත්ත්වයටපත් වුණු අය එහෙම උපදිනවයි කියලා ඒක මනුස්ස ලෝකෙදීම කියමින් ඒක
එහෙම විශ්වාස කරනවා. බුදු පියාණන් වහන්සේ මේ කවුණ පිළිබඳව අපරාපරිය වේත්නීය කර්මයේ මතු කරමින් දේශනා කළා. අපරාපරිය වේත්නීය කර්ම වගේම කර්ම කතාන්දරයේදී පින්වත්නි අකුසල් කළත් කුසල් කළත් මානාසන චිත්ත වීදීදී හිත නරක් වුණොත් ඒට යම්කිසි කුසල් කරපු අයට අකුසල අරමුණක් මතු වුණොත් අකුසල් කරපු අයට කුසල අරමුණක් මතු වුණොත් ඒ සිද්ධ වන ආකාරයේ නැවත උප්පත්තියේදී මේ මතුවන කම්ම නිමිති ගති නිමිති කියන අරමුණු වලට අදාළව නැවත චුතිපති සංධිය සිදු වෙනකොට අපාගාමී වූ උප්පත්ති ලබන ආකාරය සහ දිව්‍ය භූමිය වල උප්පත්ති ලබන ආකාරය බුදු පියාණන් වහන්සේ දේශනා කළ මහා කාම විභංග සූත්‍රයේ හරිම අපූර්ව මේ සූත්‍ර ධර්ම දේශනාවක්. ඔය ඇත්තන්ට කර්මයේ අපූර්ව විපාක රටාව ගැන දැනගන්න පුළුවන්. ඉතින්දි කෙලින්මම මානාසන චිත්ත වීති ජවනයන් සහ විපාකයන් සහ ඒ කියන්නේ ජවනයන්ගේ විපාකයේ ප්‍රතිසන්දි විඥානේ. එතකොට ඒ ස්වභාවයන් සහ ඒ කර්ම වැඩපිළිවෙල ඒ නිමිති තුන මේ වගේ බොහෝ කවණු ගැන ඔබට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි මහා කාම විභංග සූත්‍රයෙන් අනාගතයේ ඔබට සවිස්තර ධර්ම දේශනාවක් පවත්වනවා. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි යම රජු සහ යමපල්ලං අපායට පත්වන්නේ කෙසේද? එය ඔවුන්ගේ කුසල කර්මයකින්ද අකුසල කර්මයකින්ද එසේ වන්නේ? ඔවුන්ට ආහාර මොනවාද? යම ස්ත්‍රීන් නැද්ද? ඔවුන් බෝවන්නේ කෙසේද? ආයුෂ කෙතෙක්ද? අවසන් වන්නේ කෙසේද? ආදී විදිහට. පින්වත්නි, යමපල්ලන් සම්බන්ධව අපිට තියෙන කවුණු අනුව කවුණු බොහෝමයක් ගන්න පුළුවන් සූත්‍ර දේශනා වෙන්නේ දේවදූත සූත්‍රය වගේ සූත්‍ර දේශනා. අභිධර්මයේදී විශේෂයෙන්ම අපිට නරකයන්ට එහෙම අවධානය යොමු කළාම කවුන් දැනගන්න පුළුවන්. පින්වත්නි, යම රජු සහ යමපල්ලන් අපායට පත්වන්නේ කෙසේද? ඒ ඔවුන්ගේ අකුසල කර්මයන් හින්දායි ඒ අපායට පත් වෙන්නේ යමපල්ලෝ සහ මේ යම රජු. එතකොට ඒක අකුසලයක් හින්දා සිද්ධ වෙන්නේ. ඒ ඔවුන්ගේ කුසල කර්මයකින්ද අකුසල කර්මයකින්ද එසේ වන්නේ. ඔවුන්ගේ අකුසල කර්මයක් හින්දා එහෙම වෙන්නේ. ඔවුන්ට ආහාර මොනවාද? යම රජතුමා කියලා කියන්නේ පින්වත්නි එක් වරුවක්. දිව්‍ය ස්ත්‍රීන් දිව්‍යාංගනාවන් දිව්‍ය ආහාර ආදී අනුභව කරමින් ඉන්න පිරිසක් මේ අනිත් වරුව බොහොම දුක්ඛිත මේ වගේ යම ලෝකේ ඔහු මේ දැඩි රස්නේ සහ ඒ පීඩා ආදී තිහිටු සියල්ල මැද ඒ සියලුම නරකයන්ගේ දුක් විඳ අයගේ කරුණ කාරණා සිදු කරමින් දුක් විඳ පිරිසක්. එතකොට දිව්‍ය ආහාර සහ ඒ ස්ථානවල තියෙන යම ලෝකයේ තියෙන ආහාර තමයි ඔවුන්ගේ ආහාර වෙන්නේ. යම ස්ත්‍රීන් නැද්ද? යම ස්ත්‍රීන් ගැන සඳහන් වෙන්නේ නැහැ. යම රජතුමා සහ යම පල්ලන් ගැන සඳහන් වෙනවා. යම රැජිනක් සහ යම පල්ලියන් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් බෝවන්නේ කෙසේද? ඔවුන්ගේ උප්පත්තිය ඇවිල්ලා බිත්තර වලින් වෙන එකක් නෙමෙයි, ගර්භාෂයෙන් වෙන එකක් නෙමෙයි, කුණබිම් තෙත්බිම් කානපල්ලෙන් උප්පත්ති ලබන එකක් නෙමෙයි. ඔවුන්ගේ උප්පත්තිය ඕපපාතික උප්පත්තියක් වෙනවා. ඔවුන්ගේ ආයුෂ කෙතෙක්ද? ආයුෂ පිළිබඳව මේ නරකේ පවතිනකන් ඔවුන්ගේ ආයු කාලයන් තියෙනවා. ඔවුන්ගේ කර්මය මේ අවසන් වුණොත් ඔවුන් යම පල්ලං විදියට උප්පත්තිය ලැබීමේ ලැබලා දුක් විඳින්න ඕන කරන කාල සීමාවේ ඔවුන්ගේ කර්ම අවසන් වුණාට පස්සේ ඒ තැන් වලින් චුත වෙලා යනවා. එතකොට යම පල්ලංගේ ආයු කාලය වෙන්නේ ඔවුන්ගේ කර්ම විපාක ශක්තිය ඇති ආයු කාලයයි. අවසන් වන්නේ කෙසේද? පින්වත්නි, මේ ලෝකේ යම් කාලයක විනාශ වෙනකොට යටම තියෙන නරකේ විනාශ වෙනවා. ඒ වගේම අසුරේ විනාශ වෙනවා. තිරිසන් නරක තිරිසන් අපාය විනාශ වෙනවා. ප්‍රේතය ආදී විනාශ වෙනවා. නැවත අපව සැකසෙනවා. නැවත විනාශ වෙනවා. නැවත සැකසෙනවා. නැවත විනාශ වෙනවා. ඔබ සසරින් එතර වුණොත් ওই தත්ත්වයට වැටීමෙන් ඔබට මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, ඒ වගේම මෙතනදී මේ කවුණත් මතක් කරන්නට ඕන අපේ බණ පොතේ සඳහන් වෙනවා.
නරකේ ඉන්න යම රජතුමා එක් කාලයකට දිව්‍ය නාටිකාංගනාවන් එක සැප අනුභව කරන ආකාරයෙම එක් කාලයකට අකුසල කර්ම විපාක අනුභව කරන ආකාරයට ඒ වගේම කවුරු හරි කෙනෙක් නරක ඉපදුනාට පස්සේ දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා ප්‍රශ්න අහනවා යම රජතුමා ප්‍රශ්න අහනකොට ඔහු කරව පින්කම් ඔහුට සිහිපත් උනේ නැති වුණොත් යම රජතුමා සමහරවට ඔහු කරපු පින්කම් සිහිපත් කරවනවා ඒ කැමති කෙනෙක් අකුසල කර්මයක් කරලා නරක උපදිනවා. යම රජතුමා වෙතට ඔහුව ඉදිරිපත් කළාම යම රජතුමා ඔහුට මතක් කරවනවා ඔබට මතකද ඔබ රුවන්මැලි චෛත්‍යරාජානන් වහන්සේට සමන්පිච්ච මල් පූජා කළා. එහෙම පූජා කළ යම රජුටත් මේ පින් අනුමෝදන් වේවායි කියලා පින් අනුමෝදන් කළා එදා මටත් ඔබට මතකද සිද්ධිය කියලා මතක් කරවලා තියෙනවා. ඉන්පස්සේ ඔහු එතනින් චුත වෙලා සුගතිය උප්පත්ති ලැබපු ආකාරයේ දේවදූත සූත්‍ර අටුවාවේ සඳහන් වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඒ විදිහට යම රජු සහ යම පල්ලං ගැන දැනගන්නට ඕනෑ. අපි කෙටි විවේකයක් ලබාගෙන නැවතත් ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට ඔය සත්පුරුෂෝ අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ පටිච්ච සමුප්පාදේ පියවරෙන් පියවර විස්තර කරන්න කියලා. සත්පුරුෂ පින්වත්නි, පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ බොහොම ගැඹුරුයි. පින්වන්ත ඔය ඇත්තන්ට අවිද්‍යාව කිව්වහම එතනදී පින්වත්නි ඔබට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං ඒ කියන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය ගැන නොදන්නාකම පුබ්බන්ති අඥානං අපරන්ති අඥානං පුබ්බන්තා අපරන්ති අඥානං පටිසම්පන්න ධම්මේසු අඥානං පූර්වාන්තේ අපරාන්තේ පූර්ව අපරාන්තේ පටිසම්පාද ධර්මයන් ගැන නොදන්නාකම කියන ඒ කවුනත් එක බොහෝ විස්තරයක් කළ යුතු වෙනවා. ඊට පස්සේ සංඛාර කිව්වම පින්වත්නි එතනදී ඔය පින්වතුන්ට පින් පව් සහ ආනෙන්ජාභි සංස්කාර කියන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර සහ අරූපාවචර මට්ටමට ධ්‍යාන උපදවාගත් උතුමන්ගේ ඒ ආනෙන්ජාභි සංස්කාරය ගැන විස්තර කරලා ඒ නිසා ප්‍රතිසන්දි විඥානය ලැබෙන ආකාරය එතකොට ඊළඟට
පින්වත්නි එතනදී ඒ ප්‍රතිසන්දි විඥානයේ පහළ වීමේදීම නාම රූපයන්ගේ පහළවීම නාම රූපයන් ගැන වෙනම විස්තර කරන්න වෙනවා. නාම රූපයන් නිසා පින්වත්නි ආයතන වල පහළවීම ආයතන මව කුස තුල්දී දිව්‍යවරුන්ට සහ නිත්‍යයට එහෙම ලැබෙන ආකාරය වෙනම විස්තර කරන්නට වෙනවා. ඒ වසකන්නාසේ දිව ශරීරයේ සිත කියන ආයතන 6 නිසා පින්වත්නි ස්පර්ශයේ පස්සේ වෙන ආකාරයේ ඒ පස්ස ආහාරයේ විදිහට ඒක බොහෝ විස්තර කරන්න වෙනවා. ඒ වගේම පස්සේ නිසා පින්වත්නි වේදනාව ඇතිවන ආකාරයේ සුඛ වේදනා දුක්ඛ වේදනා නිදුක් නිස වේදනා ගැන වෙන විස්තර කරන්න වෙනවා. මේ වේදනාව නිසා තණ්හාව ඇතිවන ආකාරය 108 ආකාරයක තණ්හාව විස්තර කරන්න වෙනවා. තණ්හාව නිසා කාම උපදාන, ditthi උපදාන, සීලබ්බත උපදාන, අත්වාද උපදාන කියන උපාදාන හතර ඇතිවන විදිය වෙන විස්තර කරන්න වෙනවා. ඒ උපාදානියෝ නිසා කම භව, උප්පත්ති භව ඇතිවන විදිය වෙන විස්තර කරන්න වෙනවා. ඒ කම භව, උප්පත්ති භව නිසා ජාති ජරා මරණ කියන පින්වත්නි මේ අංග 12කින් යුක්ත මේ සංසාර චක්‍ර වැඩ පිළිවෙල මෙහෙමයි කියලා ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී විදියට පටිච්ච සමුප්පන්න ධර්මයෝ පිළිබඳව වෙන විස්තර කරන්නට වෙනවා. පින්වත්නි එය බොහෝ කාලයක් අරගෙන ඔබට පැහැදිලිව විස්තර කළ යුතු දේශනාවක්. එතනදී ඒ ක්‍රමයට වගේම මහා නිදාන සූත්‍රයේම සඳහන් වන විදිහට ඉදපච්චේතා පටිච්චසමුප්පාද ක්‍රමයේ ආදී මේ මොහොතේ සිදුවන පටිච්චසමුප්පන්න ක්‍රියාවලියත් මේ ආකාරය දකින්න කියලා අතින්දි පිළිවෙලින් සියලු කරුණු හොඳට කියලා දීලා නිරවුල්ව අවබෝධ කරවලා මේ මොහොතේදී සිදුවන පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය දකින ආකාරය ගැනත් ඔබට කියලා දෙන්නට වෙනවා. පින්වත්නි ඒ පිළිබඳව ඔය සත්පුරුෂයිනට දීර්ඝ විස්තරයක් අපි අපේ පටිච්චසමුප්පාද ධර්මයේ නම් අපි අතින් ලියවුණු පොතේ ලියලා තියෙනවා. මේ දිනවල Facebook මාධ්‍ය ජාලයේට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ විදිහට ඇතුල් කරමින් තියෙන ඔය ඇතුලේ ලිපි පෙළ කියවන්න ලිපි පෙළ කියවමින් එහි අභ්‍යන්තර කවුණු දැන ඉගෙනගෙන කටයුතු කරන්න අපි අතින් ලියවුණු පටිච්චසමුප්පාද ධර්මයේ නම් පොතේ විස්තර තමයි අන්තර්ජාලයට මේ දවස්වල ඔබට කියවන්නට මුදාහරමින් තිබෙන්නේ Facebook සමාජ ජාලයේ. පින්වත්නි ඒ අරගෙන ඔබට පුළුවන් ඒ කියවා බොහෝ කවුණු දැනගන්න. ඉදිරියේදී පැය 4ක 5ක පමණ දේශනාවක් ඒට ඇතුළත් විය යුතු නිසා අපි වස් කාලයෙන් අනතුරු ඒ පටිච්චසමුප්පාද ධර්ම දේශනාවත් ඔබට පවත්වන්නම්. පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ අවසරයි. මට තියෙන ගැටලුව විකාලයේ කැප නැති දේවල් ස්වාමින් වහන්සේ නමක් විසින් මේ ආකාරයෙන් සාදා දෙන්න කියන එක සුදුසුද? කිරි සමග පළතුරු, ජූස් වර්ග, එළවලු සහිත සුප් වර්ග, ඥානය සහිත කැඳ වර්ග, ධාන සහිත කැඳ වර්ග විදේශගතව ඉන්න අපටත් ලංකාවේ සිටින පිරිසටත් මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. කරුණාවෙන් පහදා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේ. අපට මේන් අකුසලයක් සිද්ධ වෙනවද? ඒ වගේම ස්වාමින් වහන්සේටත් අකුසලයක් සිද්ධ වෙනවද? අසනීප තත්ත්වයෙන් ඉන්න ස්වාමින් වහන්සේ නමකට එහෙම පූජා කිරීම කැපද? ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා සාදු 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 කියලා සත්පුරුෂ පින්වත්නි. එතනදී පින්වන්ත ඔය ඇත්තන්ට නෙමෙයි වෙලාව කියන එක වැදගත් වෙන්නේ ස්වාමින් වහන්සේලාට. එතකොට ස්වාමින් වහන්සේලාටයි ඇවත් වෙන්නේ. ඔබ පූජා කළාට ඔබට වරදක් වෙන්නේ නැහැ. ඔබ පින්වත්නි පූජා කරන ඔබට ඒන් වෙන මේ අකුසලයක් නැහැ. ඒන් වෙන අවඩක් නැහැ. එතනදී සිද්ධ වෙන්නේ ඒ වරද කරන ස්වාමින් වහන්සේගේ සිල්පරන් දැනම බිඳී යෑම ආදී ඇවත් වලට හසු වීමයි සිද්ධ වෙන්නේ. මෙතනදී අඹ පානේ, ජම්බු පානේ, ඇට සහිත කෙසෙල් පානේ, ඇට නැති කෙසෙල් පානේ, මී පැණි පානේ, මිදි පානේ
ඕලු නෙළුම් මානෙල් පානේ මසම්පානේ ඒ වගේම උකියුස ඒ වගේම පින්වත්නි අනිකුත් පාන වර්ග රාශියක් තියෙනවා. ඉතින්දි දියුල් පානය මේ අලිගට පීර පානේ පීර පානේ සියඹලා පානේ දොඩන්නාරන් දෙහි පානේ නිල්ලි පානේ වෙරළු පානේ දෙලුම් පානේ අන්නාසි පානේ බෙලි පානේ ස්ට්‍රොබෙරි පානේ ඇපල් ඇඹරැල්ලා ලොවි උගරැස්ස මොරවක් රඹුටන් වගේ පින්වත්නි මේ පාන වර්ග වෙනම තියෙනවා. ඒව වෙනම දැනගෙන කටයුතු කරන්න ඕන. විකාලී අනුභව කරන්න පුළුවන් වෙන්නේ උක්හකුරු. පින්වත්නි මේ විදිහට කවුණු දැනගෙන කටයුතු කරන්න. පින්වත් ඔය ඇත්තන්ට ආහාරවලට අයත් වන යමක් පූජා කරන්න කියලා කියනවා නම් ඒ ස්වාමීන් වහන්සේ ඇවත් ගන්න නොදැන එක කරනවා ඇති. නොදැන කියන්න බෑ. උපසම්පදා විධි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. පැවිදි ස්වාමීන් වහන්සේලාට ඒක දැනගන්නට ඕන. ඒ ඉතින් වරදක් වෙනවා. යාමකාලික යාවකාලික සත්තාකාලික යාව ජීව කියලා ස්වාමීන් වහන්සේ වැළඳිය යුතු ආකාර වගේකුත් තියෙනවා. ඒ ගැන දැනගෙන කටයුතු කරන්න ඕනේ. පින්වත්නි එතෙන්දී විකාල භෝජනා සිල්පදේ ඇවතක් වෙන්නේ ඒ සිල්පදේ බිඳුනහම නැවත ඇවැද්දස්ලා පිරිසුදු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. එය ඇවතක් වෙන්නේ. එතකොට ඒයින් වෙන අකුසල කර්මයේ මෙහෙමයි කියලා ලොකු විස්තරයක් ඒ පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. නමුත් එතනින් ඇවැත්වීම පිළිබඳව පින්වත්නි අපේ විනය පිටකයේ සඳහන් වෙනවා. ඔබට අකුසලයක් වෙනවද කියලා ඇහුවොත් ඔබට අකුසලයක් වෙන්නේ නැහැ. පින්වත්නි ඔය ඇත්තන්ට ඒක අදාළ කරුණක් නෙමෙයි. ඔබට කැමති වෙලාවක පූජා කළ හැකි වෙනවා. නමුත් සංඝ රත්නයේ තමයි යාවකාලික යාමකාලික සත්තාකාලික යාව ජීව කියන ආකාරයට බුදු පියාණන් වහන්සේ පැන වූ විනය සිල්පද වලින් බැඳිලා ඉන්නේ. පින්වත්නි ඊළඟට අහපු ප්‍රශ්නේ තමයි අවසරයි කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් අනියත විවරණ ලැබීම සහ නියත විවරණ ලැබීම සහ ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවාද? එසේම බෝධිසත්වයන් වහන්සේ නමක් නියත විවරණ ලැබීමෙන් පසු සිදුවන විශේෂ කාරණා මොනවාද? එසේම සම්බුද්ධත්වයේ සඳහා බෝධි වෘක්ෂයේ විශේෂත්වයක් තිබේද? පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන සීක්වා. සත්පුරුෂ පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ නමක් අනියත විවරණ ලැබීම සහ නියත විවරණ ලැබීම සහ ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවාද කියලා ඇහුවාම අනියත විවරණ ලබන්නට වාග්පනිදාන මනෝපනිදානයන් සම්පූර්ණ කරගෙන ඉන්නට ඕනේ. පින්වත්නි වාග්පනිදානයන් මනෝපනිදානයන් සම්පූර්ණ කරගෙන මහ බෝධිසත්වයන් වහන්සේ නමක් බවට පත්වන්නට එනවා මහා දීර්ඝ සසර ගමනක්. එතනදී අපේ මහ බෝධිසත්වයන් වහන්සේ 512000ක් බුදු පියාණන් වහන්සේලා අභියස අනියත විවරණ ලැබුවා. එතනදී බුදු පියාණන් වහන්සේලා අභියස වාග්මනෝපනිදානයන්ගෙන් පසුව පින්වත්නි ඒ උතුම් ලෞතර සම්මා සම්බුද්ධත්වය ලබන්නටම කටයුතු කරගෙන ඇවිල්ලා ඒ මොහු කුරා යමින් එදා පංච අභිඥාලාභී අෂ්ටඵල සමාපatti උපදවාගත් ඊර්තිමත් තවුසෙක් විදිහට දීපාංකර බුදු පියාණන් වහන්සේ මුණ ගැහුණා. දීපාංකර බුදු පියාණන් වහන්සේ ළඟදී නියත විවරණ ලබා ගත්තා. පින්වත්නි නියත විවරණ ලැබෙන්නේ අනිවාර්යයෙන්ම බෝසත් අවදීයේදී මේ විදිහට ඒ කියන්නේ අනියත විවරණ කාලයේදී මේ විදිහට පුරාගෙන ආපු හේතු සම්පත් නිසා අනාගතයේ අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ මේ ආකාරයටයි කියලා විවරණ ලැබෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ නමකට පින්වත්නි අනියත විවරණ පුරලා නැති කෙනෙක්ට නියත විවරණ දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම නියත විවරණ දෙන්නේ. එහෙම නියත විවරණ ලබා දෙන්නේ අනියත විවරණ පුරාගෙන අනාගතයේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා නම් ඉෂ්ටවන කාලේ ඉෂ්ටවන භද්‍ර කල්පය ඒ වාගේ මේ මව්පියන් ඒ ආයු කාලේ ඒ අග්‍ර ශ්‍රාවකයන් ගිහි කල භාර්යාව දරුවා ඒ සිදුවන සියලු අනාගත විස්තර සමගම තමයි මේ බුදු පියාණන් වහන්සේ නමක් නියත විවරණ ලබා දෙන්නේ. එතකොට
ඒ සඳහා තියෙන සුසුකම් තමයි වාක් පනිදානය මනෝපෙන්දානයන් සම්පූර්ණ කරමින් අනියත විවරණ සම්පූර්ණ කරගෙන ඉන්නට ඕනේ. එසේම බෝධිසත්වයන් වහන්සේ නමක් නියත විවරණ ලැබීමෙන් පසුව සිදුවන විශේෂ කාරණා මොනවද කියලා ඇහුවාම නියත විවරණ ලැබූ ගමන් අප මහ බෝධිසත්වයන් වහන්සේ නම් එදා ඒ නගරවැසියන්ගෙන් ලැබුණු මඩගුරුව පිරිසුදු කරමින් ඉන්න අතරේදී දණ්ඩ නමස්කාරයෙන් ඉන්නකොට මේ බුදු බව ප්‍රාර්ථනා කරද්දී ඊටවන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරද්දී ඉන්පස්සේ බොහෝම සතුටටපත් වෙලා ඒ බුදු පියාණන් වහන්සේ එහෙම මල්ලිහෙලා ඉතින් වැඩම කළාට පස්සේ නගරවැසියෝ දෙවිවරු මාස් ඉස්සට පස්සේ මේ මල්ගොඩ උඩම පරියන්කයෙන් වාඩි වෙලා ඒ වෙනකොට උපදවාගෙන තිබ්බ අභිඥා බලයෙන් අනාගතයේ බැලුවා. බුදු පියාණන් වහන්සේලාගේ වචනේ අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා අනාගතයේදී මම ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවාද කියලා. අනාගතයේදී සිදුවන ආකාරය දැක්කා. සිදුවන ආකාරය දැකලා පින්වත්නි ඒ කිව්ව ආකාරයටම සාරා අසංකේ කල්පලක්ෂයක් ගෙවුනට පස්සේ මෙහෙම ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙමනම් ඒ වෙනුවෙන් මම කල යුත්තේ මොනවද? කල යුත්තේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන එක. බුද්ධකාරක ධර්ම කියන්නේ මොනවද කියලා ඉන්පස්සේ බලද්දි තමයි දාන ආදී දසපාරමිතා දැක්කේ. ඒ දසපාරමිතා පුරන්නට අදිස්ථාන කරගත්නවා මහ බෝධිසත්වයන් වහන්සේ මල්ගොඩ උදති. පින්වත්නි ඒ විදිහට නියත විවරණ ලැබුවාට පස්සේ එම මල්ගොඩ ළඟ ඉඳලා මල්ගොඩ උඩ ඉඳලා අනාගතයේ බලලා අදිස්ථාන කර ගැනීමක් කරගන්නවා මහ බෝධිසත්වයන් වහන්සේ. ඉන්පස්සේ දීපංකර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම ඒ අනියත විවරණ පුරලා හේතු සම්පත් මොහු කුරාගෙන ආකාරයටම බෝධිසත්වයන් වහන්සේගේ සාරා සංකේ කල්පලක්ෂයක පාරමී දම් පුරලා එහි කෙලවර දින වකවානු සහිතව පින්වත්නි අනාගතයේ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතනදී එසේම සම්බුද්ධත්වයේ සඳහා බෝධි වෘක්ෂයේ විශේෂත්වයක් තිබේද කියලා අහුවාම බෝධීන් වහන්සේලාගේ වෙනස්කම් තියෙනවා. සමහර බුදු පියාණන් වහන්සේලාට පින්වත්නි නාගබෝධිය බෝධීන් වහන්සේ වෙනවා. අපේ බුදු පියාණන් වහන්සේට ඇසතු බෝධිය බෝධීන් වහන්සේ වුණා. බෝධීන් වහන්සේලාගේ වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් සමග විශේෂත්වයනොත් තියෙනවා. බෝධීන් වහන්සේ පින්වත්නි බොහොම සුවිශේෂී වෙනවා බොහෝ කාරණාවලදී. එතකොට ඒ පිළිබඳවයි පින්වන්ත ඔය ඇත්තෝ අහලා තියෙන්නේ. පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ නමක් වාක්පනිදානය මනෝපෙන්දානයන් සම්පූර්ණ කරමින් අනිවාර්යයෙන්ම අනියත විවරණ සම්පූර්ණ කරගෙන හිටියොත් තමයි නියත විවරණ ලැබෙන්නේ. නියත විවරණ ලබාගත් දවසේ ඒ මොහොතේම බුදු පියාණන් වහන්සේ වැඩම කළාට පස්සේ අනාගතය බලලා ඒ සිදුවන ආකාරය දැනගෙන කල යුතු බුද්ධකාරක ධර්ම මොනවද කියලා පින්වත්නි දසපාරමිතා ධර්ම අදිස්ථාන කරගෙන කටයුතු කරනවා. සත්පුරුෂ පින්වත්නි ඔයත් අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි අවසරයි සුපින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ යම් ගිහි තරුණයෙකුට සියලු දෙව් මිනිසුන් සසරින් එතර කරවීම පිණිස මතු බුදු බව ලැබීමට සිතක් පහළ වී ඇතනම් ඔහු මේ භවයේ සිට කෙසේ ජීවන මාර්ගය සකසාගත යුතුද? පාරමිතා පිරීම, නියති විවරණ ගැනීම ආදිය සිදුවන අයුරු පහදා දෙන්න තෙරුවන් සරණයි.
බුදු පියාණන් වහන්සේ නම් කිසි දිනක ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ඔබට කටයුතු කරන්න කියලා දේශනා කළේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පින්වන්ත ඔය ඇත්තන්ට චතුරාර්ය සත්‍ය බෝධ ඥාණයෙන් වහවහ කෙලෙස් උන්නසන්න කියලා. බුද්ධත්වයේ ලබනවා කියන්නේ අතිශයින්ම දුෂ්කර කාරණාවක්. බොහෝ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරලා කටයුතු කරන දිනාට උල්ම වෙලා තියෙන දීර්ඝ සංසාරේ ඉටු කරගන්නත් බැරි වෙලා තියෙනවා. මේ මොහොතේ මේ මනුස්ස ජීවිතයේදී හිතුවාට ඒ දිගටම පවත්වාගෙන යන්න ඕන කරන ධර්මතා දියුණු කරගන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. අතරමඟදී ඇතිවන කෙලෙස් ස්වභාවයන් එක්ක මිදින්න වන දුක්ඛාතර අතිවිශාලත් වෙනවා. පින්වත්නි, අපි හිතන පමණින් මේ කටයුතු ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි ගිහි තරුණ පින්වතෙක් සියලු දෙවි මිනිසුන් සසරින් එතර කරවන්න හිතාගෙන මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නට හිතක් පහළ වෙලා ඒ අනුව කටයුතු කරනවා නම් ඔහු මේ භවයේ ඉඳලා කොහොමද ජීවන මාර්ගය සකස් කරගත යුත්තේ කියලා අහනකොට ඔහුට සිද්ධ වෙනවා වාක්පනිදානය මනෝපනිදානය සම්පූර්ණ කරගන්නට. ඔහුට සිද්ධ වෙනවා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ නම් 512000ක් බුදු පියාණන් වහන්සේලා අභියස අනියති වන පිරුවා. එතකොට ඊට පස්සේ මේ දීපාංකර බුදු පියාණන් වහන්සේගෙන් දැන් අද වෙනකොට අපි දන්නේ බුදු පියාණන් වහන්සේලා 25 නමක් අපේ බුදු පියාණන් වහන්සේත් එක්ක. ඒ බද්ධ කල්පයේ ගත්තාම ඔක්කොම 28 නම. ඒක 512000 බුදු පියාණන් වහන්සේලාගේ නම් ගම් පවා පින්වත්නි මේ අපි දන්නේ නැහැ බොහෝ දේවල්. මේ විදිහට ඈත අතීතයට ගිය සිදුවීම් රාශියක් තියෙනවා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ සමග. එතකොට ගිහි පින්වතුන් අතර කවුරු හරි පින්වතෙක් ලෝතර සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් පින්වත්නි එය බොහෝම දුෂ්කර ගමනක්. එතනදී අනියති විවරණ පුරාගෙන හේතු සම්පත් මුහුකුරා යමින් නාම රූප ධර්මයන් බොහොම බලවත් වෙමින් බුදු පියාණන් වහන්සේ නම පහළ වෙනකොට පංච අභිඥාස අෂ්ටඵල සමාපatti උපදවාගෙන ඉන්න සිද්ධ වෙනවා. පංච අභිඥාස අෂ්ටඵල සමාපatti උපදවාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි ඉන් පස්සේ නියති විවරණ ලබන්නත් ඕනේ. බුදු පියාණන් වහන්සේ නමක් මුණ ගැහිලම තමයි නියති විවරණ ලබන්න ඕනේ. නියති විවරණ ලබන්නට ඒ සඳහා සුදුසුකම් ඔක්කොම තියෙන්නට ඕන. නියති විවරණ ලැබලා පංච අභිඥාවන්ගෙන් අනාගතය බලන්නත් ඕන. ඒ ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ නියති විවරණ ලබා දුන්නා නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා කියන කාරණාව කොහොමද වෙන්නේ කියලා දැනගෙන ඒ සඳහා පිළියුතු බුද්ධකාරක ධර්මයක් දැනගන්නට ඕනේ. බුද්ධකාරක ධර්ම විදිහට සත්පුරුෂ පින්වත් දසපාරමිතා දැනගන්න ඕනේ. මේ සඳහා අති දීර්ඝ කාලයක් යනවා. ඒ දීර්ඝ කාලේ බුදු පියාණන් වහන්සේ නම් මොහොතක්වත් වර්ණනා කළේ නැහැ. බුදු පියාණන් වහන්සේ මේ මනුස්ස ජීවිතයේදීම මඟපල් ලබා සසරින් එතර වෙන්නටයි ඔබට අවවාද අනුශාසනා කළේ. ඔය ඇත්ත වඩා යෝග්‍ය වෙන්නේ පින්වත්නි මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන්න කටයුතු කරන එක. අපිටත් මේ වෙනකොට බොහෝ දෙනා මුණ ගැහෙනවා. බොහෝ දෙනා කියනවා මම බුදු බව ප්‍රාර්ථනා කරනවා මම බුදු බව ප්‍රාර්ථනා කරනවා කියලා. පින්වත්නි හිතන්නකෝ ඒ විදිහට මේ අපිට දහසක් දෙනා කිව්වයි කියලා. අපේ බුදු පියාණන් වහන්සේ නියති විවරණ ලබාගත් දවසේ ඉඳලා අද වෙනකන් 25 නමයි. ඊට කලින් බද්ධ කල්පයත් එක්ක ගත්තාම පින්වත්නි 28 නමයි. එතකොට බුදු පියාණන් වහන්සේලා 28 නමක් ගැන අපි විස්තර ඔක්කොම දන්නවා. එතකොට ඔය ඇත්ත කියන්නකෝ දහසක් දෙනේ ප්‍රාර්ථනා කළා කියලා. ඒ දහසක් දෙනාම අනාගතයේ බුදු වෙනවා නම් කොච්චර කාලයක් ඇයිද? එතකොට හිතන්නකෝ මේ අපේ කාලෙට කලින් තව මේ පහුගිය අවුරුදු 100 තුල ඊට කලින් කොච්චරනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඇද්ද? පින්වත්නි හැමෝම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළාට ඒකෙහි වෙන්නේ මොකද එක මහා භද්‍ර කල්පයක පහළ වෙන්නේ බුදු පියාණන් වහන්සේලා 5 නමක් පමණයි උපරිම. අවම එක නමක්
මේ විදිහට. පින්වත්නි ඒ නිසා ඔය ඇත්තෝ ඔය ලබාගත් මනුස්ස ජීවිතය අපත යන දෙන්නේ නැතුව මෙතනදී මගපල් ලබා සසරින් එතර වෙන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට ඔය සත්පුරුෂය අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ මට අද දහම් ගැටළු වලින් දැනගන්න ඕනි මේ වස් කාලයේ තුල කරන පින්කම් වලින් සිත රිදුනොත් මිනිස්සු ඒ පිළිබඳව තැකීමක් වුණොත් මොන පින්කම කළත් සත්‍යමත් ලක් වෙන්නේ නැහැ නේද ස්වාමින් වහන්සේ කියලා. තව වසන ස්වාමින් වහන්සේ හරියට ඒ පිළිබඳව තැකීමක් නැතිව වැඩ කරද්දී අප කරන පින්කම් වල ආනිසංස නැද්ද ස්වාමින් වහන්සේ මට පහදා දෙන්න ඔබ වහන්සේ කියලා. සත්පුරුෂ පින්වත්නි වසන කටින පූජා මහ පින්කම් බාර ගන්නවා කියන්නේ ඔබේ ජීවිතයේ අමිල අවස්ථාවක්. හේතුව තමයි අටමහා කුසල් වල පළවෙනි පින්කම කටින පූජා මහ පින්කම. ඒ කරගන්නට ඔබ වාග්යවන්තයෝ වෙනවා. එතනදී පින්වත්නි ඔය සත්පුරුෂ පින්වතුන්ට අන්‍ය දායකයින්ගේ උදව් නොලැබුණත් ඔය ඇත්තන්ට කාන්ති කියන ඉවසීමේ පාරමිතාව පුරා ගන්න හොඳ අවස්ථාවකුත් ලැබෙනවා. ඒ වගේම ඔය ඇත්තන්ට සත්‍ය වචන අදිෂ්ඨානේ මෛත්‍රිය උපේක්ෂාව දක්වමින් කටයුතු කරන ඉතා පින්බර 3 මාසයක් හම්බ වෙනවා. කටින මාසයත් එක්ක 4 මාසයක්. පින්වත්නි පුතග්ජන අයගේ ස්වභාවය තමයි ඔබේ හිත රිදවන එක. ඉතින් අන්‍ය ඇත්තෝ මේ විටින් විට විවිධ කාරණෝත් එක කීලාම් කියමින් හිස් වචන කියමින් සරපස වචන කියමින් පින්වත්නි බොහෝ අපහසුතා ඇතිවන විදිහට මේ කරදර ඇති කරනවා. ඒක ගිහි පැවිදි දෙගොල්ලටම ඇති කරන බාධා. ඉතින් ඔබේ හිත ඔබ කිසිම කාරණාවක් නිසා රිදව ගන්නට එපා. ඔය සත්පුරුෂයෝ හැම වෙලාවකම අනිත් අයගේ සිස්සතන් වල කෙලෙස් ධර්මයන් ඇතිවන ඇති නොවන ආකාරයේ ඔවුන් පිට කරන වචන වලින් ඔවුන්ගේ හදවත කියවන්න. ඔවුන් පිට කරන වචන වලින් වගේම ඔවුන්ගේ ඉඟි වලින් ඔවුන්ගේ සිත හඳුනා ගන්න උත්සාහ කරන්න. ඔවුන්ගේ වචන ඔවුන්ගේ ඉඟි ඔවුන්ගේ හැසිරීම් වලින් ඔය සත්පුරුෂයෝ ඔබේ දස පාරමිතාවන් වැඩෙන ආකාරයට ඕන කරන කාරණා සම්පූර්ණ කරගන්න ප්‍රඥා පාරමිතාව ඔබ තියුණු කරගන්නට ඕන. ඒ සඳහා පින්වත්නි අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම කටින පූජා මහ පින්කම් කරනවා කියන්නේ ඒක ලීසි පහසු දෙයක් නෙමෙයි. හේතුව ඇවිල්ලා ගම්වල ඉන්න ඊර්ෂ්‍යාවෙන් පිරුණු උදවිය ඔබේ හිත රිදවන්න, විසුණු වහන්සේලා සහ සංඝ රත්නය කොටවන්න, ඒ වගේම ඔබේ කීර්තිය, ඔබේ ප්‍රශංසාව හැමතැනම පැතිරෙනකොට ඒක වළක්වන්න බොහෝ දේවල් කරනවා. ඒ වගේම ඊර්ෂ්‍යාව කියන එක පින්වත්නි අති භයානක කාරණාවක්. මොකද ඊර්ෂ්‍යාවෙන් බොහෝ දෙනා බොහෝ අකුසල කර ගන්නවා. විශේෂයෙන්ම පින් අනුමෝදන් කිරීමට පවා සමහරුන් ඊර්ෂ්‍යාවන්ත වෙනවා. හුඟක් වෙලාවට කටන පූජා මහ පින්කම් බාරගත්තාම ගම්වල පළාත්වල නෑදෑයෝ අතර හිතමිතුරන් අතර ඇති වෙනවා මහා කීර්තියක්. ඒ කීර්තිය හුලගන්න බැරි වුණාම සමහරුන් තමන්ගේ ඊර්ෂ්‍යාව හින්දා ඒ කීර්තිය ඇති වෙන්න පුළුවන් අවස්ථා වළක්වන්න හදනවා. ඉතින් ওই පින්වතුන් නිරන්තරයෙන්ම පින්වත්නි ඉවසන්න ඒ වගේම තුර බලන්න ඒ වගේම දස පාරමිතා වැඩන ආකාරයට කටයුතු කරන්න. ඔබ කොපමණ පීඩා ආවත් හැමතියම දරා ගන්න. කොතෙක් ගල් මුල් දමා ගැසුවත් ගලන ගඟ නැහැ නතර වන්නේ. කොතෙක් ගුගුරා විදුලි කෙටුවත් අහස දිදරා නැහැ වැටෙන්නේ. කොතෙක් ගසකට පළ දැරුවත් ඒ ගසට නැහැ බර දැනෙන්නේ.
කවුරු ගැහුවත් කවුරු බැන්නත් මැරෙන තුරුනේ මම මැරෙන්නේ ඒ පැරණි ආත්මෝපදේශයන්. පින්වන්ත ඔයත් අන්‍යයන් කියන දේ අන්‍යයන්ගේ කර්ම බව දැනගන්න. ඔබ කරන කියන දේ ඔබේ කර්ම බව දැනගන්න. ඒ වගේම ස්වාමින් වහන්සේලා හරියට වස්සාන කාලයේ පිළිබඳ තැකීමක් කරන්නේ නැතුව කටයුතු කරනවා නම් පින්වත්නි ඒකේ ස්වාමින් වහන්සේලාට අදාළ කාරණාවක්. ඒ ස්වාමින් වහන්සේලා තමයි එහි වාද එහි දෝෂය. උන්වහන්සේලාට තමයි එහි අකුසලයේ. උන්වහන්සේලාට තමයි දායක පින්වතුන්ගේ සිත් දෙවීම සහ ඒ කරන මේ අපහසුතාවයේ ඇති කිරීමේ අකුසලයේ රැස් වෙන්නේ. පින්වන්ත ඔය සත්පුරුෂයෝ ඒ තකන්නට එපා. ඔබේවත් පිළිවෙත් ඔබේ කුසලයන් ඔබ සිදු කරන කැපකිරීම ඔබ කරන කාරණා ඔක්කොම ඒ ආකාරයෙන්ම කරන්න. පුද්ගලයෙක් වෙනුවෙන් කරනවා කියන අදහසක් ඇති කරගන්න එපා. එහෙම වුණොත් තමයි එක ස්වාමින් වහන්සේ නමක් කරන කියන දේ පිළිබඳ ඔබට ඇති වෙන්නේ කලකිරීමක්. පින්වත්නි ඔබ සංඝ රත්නය අරමුණු කරගන්න. ඔබ ඔය කටයුත්ත කරන්නේ සරියුත් මුගලන් නන්ද රාහුල ආදී නික්ලේශී මහා සංඝ පරපුරේ තුන් කාලවර්තී මහා සංඝ රත්නය අරමුණු කරගෙනයි. ඔබේ එකම අරමුණ වෙන්නේ ඒ සංඝ රත්නයේ උදෙසා මේ 3 මාසෙම උපස්ථාන කටයුතු කරගෙන සංඝ රත්නයේ උදෙසා කටින චීවරයක් පූජා කිරීමයි. කටින චීවරයේ පූජා කෙරෙන්නේ පුද්ගලයෙකුට නෙමෙයි සංඝ රත්නයටයි. ඒ නිසා පින්වන්ත ඔය ඇත්තෝ සංඝ රත්නයටම කටින චීවරයේ පූජා කරන අදහසින් කටයුතු කරන්න. කුසලයේ කිසිම අඩුවක් වන්නේ නැහැ. පින්වත්නි වස් අවසානයේ මහා සංඝ රත්නය ඔබ පූජා කරන කටින චීවරයේ සීමා මාලිකයකට වැඩම කරලා ඒ වස්සසප ස්වාමීන් වහන්සේට පැවරීමේ කටයුතු සිදු කරනවා ඇති. පින්වන්ත ඔය සත්පුරුෂයෝ අන්‍යයන් කියන කරන දේවල් හිතට ගන්න එපා. ඔබ කරන කියන දේවල් ඔබේ කර්ම වෙන්නේ. කර්මයේ තමා අයත් කොට තියෙන්නේ. අන්‍යයන් කරන කියන හැම දෙයක්ම ඔබට ලැබෙන වටිනා ආශිර්වාද බව සලකා කටයුතු කරන්න. බනිනවා නම් ඒ ඔබට වටිනා ආශිර්වාදයක්. දොස් කියනවා නම් ඔබට වටිනා ආශිර්වාදයක්. ඔය ඇත්තන්ට විවිධ හිරිහැර පීඩා කරනවා නම් ඔබේ චිත්ත සන්තතිය තුල අකුසල් ඇති වෙනවාද නැද්ද කියලා දැනගන්නත් ඇති වෙනවා නම් ඇතිවන අකුසල් නැති කරගෙන තවත් කුසලයෝ වර්ධනය කරගන්නත් ඔබට ලැබෙන මහනීය අවස්ථා සුණාපරත්නයේට වැඩම කරන්නට වැඩම කළ පුන්නහාමුදුරන් කතාව සිහිපත් කරගෙන සරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ පාපිස්නකට මහ පොළොවට එහෙම උපමා කරලා ඉවසීම ගැන දේශනා කරපු කවුනොත් දැනගෙන බොහෝම ඉවසීමේ යුක්තව කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. කටින පූජා මහා පින්කම දැන් මාසිකමාරක් වගේ කිවිලක් තියෙනවා. පින්වත්නි ඉදිරි කාලයක් බොහෝම සතුටින් කටයුතු කරගන්න. හිත මොහොතක්වත් සෙලවෙන දෙන්න එපා. ආශ්‍රවාදී කෙලෙස් ඇති වෙන දෙන්න එපා. ඔබ බොහෝම සතුටින් සිනාමසු මුහුණින් යුක්තව බොහෝම ප්‍රබෝධියෙන් උත්කෘෂ්ඨ ඥාන සම්පයුත කුසාසිත ඇතුව මේ වස්සාන සමයේ මහ පිංකම් සිදු කරගෙන කටිනේ ආනිසංසත් ඔබට උපදවා ගන්න. ඔබට කටිනේ ආනිසංස ලබා ගන්න. සමයට සම්බන්ධ වන කටිනය සමාදන් වන අයට ඒ පිං අත් වේවි. සමාදන් නොවන අයට ඒ පිං අත් නොවේවි. ඔබේ කුසලයේ ඔබ දුර්වල වෙන්න ඉඩ දෙන්න එපා. පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ නාම රූප පත්‍ය විඥානං යන්න පහදා දෙන සීක්වා තිරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි නාම රූප කියලා කිව්වහම නාමක වෙන්නේ වේදනා සංඥා සංකාර විඥානයෝ. එතකොට රූප වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප සහ උපාදාය රූපයි. එතකොට මේ නාම රූප ධර්මයෝ නිසා පින්වත්නි ලැබෙනවා දැන් මේ වර්තමාන පංචස්කන්ධය නිසා පින්වත්නි විඥානයෝ පහළ වෙනවා. ඉතින්දි විශේෂයෙන්ම ඔය ඇත්තන්ගේ අනාගතයේ ඇතිවන විඥානයෝ
වර්තමාන නාම රූපයන් නිසා ඇතිවන විඥාන වෙනවා. ඒක එක පැත්තකින් කියන්න පුළුවන් විපාක විඥාන පැත්තෙන්, තව පැත්තකින් කියන්න පුළුවන් ඊළඟට ඇතිවන විඥාණයට මේ නාම රූප ධර්ම පත්‍යවන ආකාරයේ පින්වත්නි ප ဋ ාණ ණය 24 ක්‍රමයේ අරගෙන එතනදී මුලදී ඇතිවන නාම රූප ධර්මයෝ පසුව ඇතිවන නාම රූප ධර්ම වලට පත්‍යවන ආකාරයක් තියෙනවා. මුලදී ඇතිවන නාම රූප ධර්මයෝ පසුව ඇතිවන විඥාණයට පත්‍යවන ආකාරයක් තියෙනවා. පසුව ඇතිවන රූපයට පත්‍යවන ආකාරයක් තියෙනවා. මුලින් ඇතිවන වගේම පසුව ඇතිවන නාම රූප ධර්මයෝ මුලින් ඇතිවුණු විඥාණයට පත්‍යවන ආකාරයක් තියෙනවා. පින්වන්ත ඔය ඇත්ත හේතුපච්චයෝ ආරමණපච්චයෝ අධිපතිපච්චයෝ අනන්තරපච්චයෝ සමනන්තරපච්චයෝ සහජාතපච්චයෝ අඤ්ඤමඤ්ඤපච්චයෝ නිස්සේපච්චයෝ උපනිස්සේපච්චයෝ පුරීජාතපච්චයෝ පච්චාජාතපච්චයෝ ආසීනපච්චයෝ කම්පච්චයෝ විපාකපච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රියපච්චයෝ ඥානපච්චයෝ මග්ගපච්චයෝ සම්පයුත්තපච්චයෝ විපයුත්තපච්චයෝ අත්තිපච්චයෝ නත්තිපච්චයෝ විගතපච්චයෝ අවිගතපච්චයෝ කියන මෙන්න මේ පත්ති ණය 24 ක්‍රමයට අවධානය යොමු කළාම ඔය කවුන තේරුම් ගනීවි. සත්පුරුෂ පින්වත්නි අදට අහලා තියෙන ප්‍රශ්නේ ඉපමණයි. ලබන සතියේත් ඔබ සම්බන්ධ වෙන්න. මේ වසාන සමය නිසා සෙන්සුරාදා දිනේ හෝ ඉරිදා දිනේ විදියට මාරු වෙනවා. මොකද අපිට විවිධ පළාත්වල තියෙන ධර්ම දේශනා ආදී කවුණු තියෙන හින්දා වස් සමාදන් වෙලා තියෙන ස්ථානවල ස්වභාවය අනුවත් පින්වත්නි ලබන සෙන්සුරාදා දින රාත්‍රියේ සිදු කරන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අනිවාර්යයෙන්ම වැඩසටහන අඛණ්ඩවම පැවැත්වෙනවා. සත්පුරුෂ පුණ්‍යවන්ත ඔබට තියෙන දහම් ගැටලු ලබන සතියේදී ඉදිරිපත් කරන්න. ඔබේ ධර්ම ඥානෙ වැඩි දියුණු කරගන්න. ඔබ අසනා සියලුම දහම් ගැටලු වලට අපි අපේ ශක්ති පමණින් පිළිතුරු ලබා දෙනවා. ඒ පින්වත්නි ඔබට සසරින් එතර වෙන්නට මාර්ගය පෙන්වීමේ උතුම් අරමුණු පෙරදරි කරගෙන අදත් මේ ධර්ම දානමේ ධර්ම සාකච්ඡාව තුම් පින්කම මෙහෙවමින් සංවිධානය කරමින් මේ සියලු කටයුතු මෙහෙවමින් අපේ පින්වන්ත අපරැකේ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ කටයුතු සිදු කරන්නට යෙත්න. ඒ වගේම කාර්ය මණ්ඩලයේ සැමට සත්පුරුෂ පුණ්‍යවන්ත ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමි නිර්මාණය කරපු සුපින්වත් බෝසත් ගුණති ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන්ට සාන්ති රන්තුංග පින්වන්ත මැතිණියට ජනිත් පුතණුවන්ට ඉරුසි දියණියට සත්පුරුෂ පවුල් පරපුරේ හැම දිනාටමත් ඒ වගේම ධර්ම සාකච්ඡා වැඩසටහන් හා සම්බන්ධ වූ සත්පුරුෂ පින්බර ඔබ හැම දිනාටමත් ඔබ දූදරු මව්පිය පවුල් පරපුරේ හැමටත් තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබ නම් මිය පාලව ගිය නෑදෑයිනට ඒකාන්තේම මේ පින් අනුමෝදන් වේවා කියලා සාතුනාදයක් පවත්වන්නේ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාතුනාදයක් පවත්වන්නේ. සසර දුක් නැසා සසරින් ඈතරව නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාතුනාදයක් පවත්වන්නේ. ඔබේ ආධ්‍යාත්මික ගමන් මඟ ඉදිරියට කරගෙන යනකොට ඔබට ඇතිවන දහම් ගැටලු විසඳා ගන්නට පින්වත්නි ලබන සතියේදී මේ ධර්ම සාකච්ඡා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන හැටියට සිහිපත් කරනවා. අදත් මේ බාහිර දූර කටයුතු මෙහෙවමින් කටයුතු සිදු කළ අපේ පින්වන්ත අපරැකේ පඤ්ඤාසාර පුරිහාමුදුරන් වහන්සේ ප්‍රධාන කොටගත් සියලු දෙනාටම ඔබ සැමට තුනුරුවන්ගේ සරණින් දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි.